වහන්සේට ස්තුතිවන්ත වෙමු. මේ විදිහේ එළිදරව් වගේ පොතක් ඒක වෙන්න ඉස්සෙල්ලා ඒ ගැන දැනුමක් ලැබෙන එක අපිට ලොකු ආශිර්වාදයක්. මේක හැම එක්කිනාටම ඇති දෙයක් නෙමෙයි. මම මේ දවස්වල හරියට හිත බරකින් කල්පනා කරන්නේ මේ දෙවියන් වහන්සේගේ ඒ කියලා තියෙන විනිශ්චය ගැන. මොකද මට පුද්ගලිකව මම අත්දැකලා තියෙනවා සුනාමියකට සහ ටයිගර්ස් කාලේ මම දවස් 12ක් ලංකාවේ එෆෙක්ටඩ් ඒරියාස් වල සේවය කළා තියෙනවා. ඒකේ මම ග්ලිම්ප් එකක් පොඩි දර්ශනයක් දැකලා තියෙනවා විනිශ්චය කාලෙදී මොන විදිහේ ලෝකයක අපි ජීවත් වෙන්නේ කියලා. අපි දෙවියන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙමු. දෙවියන් වහන්සේ මේ දේවල් ගැන අපිට කලින් දන්වලා තියෙන්නේ යම් කිසි කාරණයක් නිසා අපි යාඥා කරන ස්වාමිනී ඒ වහන්සේ දන්නා වූ හැම වචනයක් දිරියම ස්වාමිනී වෙවුලමින් ස්වාමිනී ඒ අවවාදය ලැබුණාන් පස්සේ ස්වාමිනී දැන් ડોක්ටර් කෙනෙක් අපිට චෙක් කරලා එක්ස්රේ කරලා ස්කෑන් කරලා අපිට යම් කිසි දෙයක් කිව්වොත් ඒ කියපු දේ වටිනාකම තියෙන්නේ ඒ අනුව අපි ක්‍රියා කළොත් පමණයි. ඒ නිසා අපි යාඥා කරනවා ස්වාමිනී අපි මේක අසින සියලු දෙනාටම ඒ වගේම ස්වාමිනී අපි යාඥා කරනවා අද මුළු සභාවට මුළු ලෝකෙ සභාවටම ස්වාමිනී මේ ගැන එළිදරව්වක් එන්න කියලා ස්වාමිනී. ඇවිල්ලා ස්වාමිනී වටා ඉන්න අය බොහෝ දෙනෙක් හැකි පවන බොහෝ දෙනෙක් වහන්සේගේ සැලැස්ම ඇනුව ස්වාමිනී වහන්සේට ගේන්න අපි සියලු දෙනාම වහන්සේ පාවිච්චි කරනවා. වහන්සේ අපේ වහන්සේගේ වචන තුලින් සදා කාලෙම කතා කරන නිසා ස්තුතිවන්ත වෙනවා. අපි ඒක සුළු කරන්නේ ස්වාමිනී. යාඥා කරනවා ස්වාමිනී වහන්සේගේ වචනේ බයින් වෙවුලම පිළිගෙන ඒ තුල ජීවත් වෙන ස්වාමිනී. ඒ විදිහ වහන්සේගේ ප්‍රීතිය සමාදානය ගෙනලා අපි තුලින් ස්වාමිනී වහන්සේ අනිත් අය ප්‍රීතිය සහ සමාදානය ගෙන. වහන්සේ අපේ සියලුම සුද්ධ කරනවා. විතර කාලේ වහන්සේ කැප කරනවා ස්වාමිනී. එළින වහන්සේ කැප කරනවා ස්වාමිනී වහන්සේගේ වචනේ ඇතුලින් කතා කරනවා ස්වාමිනී. වහන්සේගේ වචනේ ස්වාමිනී අපිට එළිදරව්වක් කරනවා. ඒ වචනේ එළිදරව්වක් වී ස්වාමිනී තුලින් අපි වර්ධනය වෙන්න වහන්සේ අපේ පාවිච්චි කරන කියලා යාඥා කරනවා. යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්. මම මේ ස්තුතිවන්ත වෙනවා දරට යාඥා කෙරුවට. මොකද අපි තර්ස්ඩේ කියන්නේ ගියා මේ ඇන්ජියෝග්‍රෑම් එක ගන්න. එතකොට අපි ලෑස්ති වෙලා ගියේ. මොකද ડોක්ටර් කිව්වා මේ ස්ටෙන්ට් එකක් දාන්න වෙයි කියලා. ඉතින් අපි ලෑස්ති වෙලා ගියා මේ ස්ටෙන්ට් එකක් දැම්මොත් ඒ දාර ඇතියාගෙන පහුවෙන්දට එන්න කියලා. ඒ වුණාට අපි දන්නවා අපේ ස්වාමීන් වහන්සේ බලවන්තයි. අපි දන්නවා ඕගොල්ලන් ගොඩාක් ඔක්කොමල්ලා වගේ මේ අපේ යාළුවෝ අපේ පවුලේ ගොල්ලන් ගොඩාක් යාඥාවල් කෙරුවා. ඒ යාඥාවට උත්තරයක් වශයෙන් ඒ ගියාන් පස්සේ ටෙස්ට් කරලා ඒගොල්ලන් කිව්වා ස්ටෙන්ට් දාන්න ඕනේ නැහැ. ඒක මේ බෙහෙත් වලින් නැත්තම් එක්සර්සයිස් කෑමෙන් මේ ඒක හොඳ වෙනවයි කියලා එදාම අපි ගෙදර ආවා. ඉතින් ඔය ඔක්කොටම අපි ස්තුතිවන්ත වෙනවා. මොකද අපි දන්නවා මේ කාලෙදී අපිට යාඥාවේ ශක්තිමත් වෙන්න ඕනේ. ඒකේ අපිට එක්නාව උවමනයි. මේ කාලෙදී අපිට එකපාර වෙන දේවල් වලට අපි එක එක්කෙනා එකහුව වෙලා යාඥා කරුවාම අපි දන්නවා ඒ යාඥාවේ බලය තියෙනවා. අපි ඇදහිල්ලෙන් අපි එක එක්කෙනා එකහුව වෙලා යාඥා කරනකොට ඒ ඇදහිල්ලෙන් එන ඒ බලයෙන් අපිට ඒ උත්තර එනවා. ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා අපිට මේ රටෙන් විතරක් නෙමෙයි ගොඩාක් රටවල් වලින් මේ Zoom එකේ එන අපේ මේ අපේ යහළුවන්ගෙන් අපේ පවුලේ ගොල්ලන්ගෙන් උනා වූ ඒ යාඥාවට අපි ඔක්කොටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම හිතන්නේ මේ පාස්ටර් මෙහෙම එකහුව වෙලා අපිට එකහුව වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ උනට ඊයේ නම් ආයිසක් මේ නෝමල් විදිහට වැඩ කරනවා. ඉතින් අද මේ මම බලන්නේ මට මම අද ටිකක් වෙනස් විදියකට කරන්නේ. මොකද මගේ මම සිංහලෙන් වැඩිය මේ උගන්නලා නැහැ. මට කතා කරන්න පුළුවන් ඒ උනට උගන්වන එක ටිකක් අමාරුයි සිංහලේ. ඉතින් මට ටිකක් සමා වෙන්න සිංහලෙන් පොඩ්ඩක් හිරවුනොත් මගේ සිංහල. ඒ උනට මම පුළුවන් තරම් පුළුවන් විදියට මම කරන්නම්. ඒ වගේම මම මේ පාඩමේ භාගයක් අන්තිම කොටස වගේ වෙනකොට මට ඕනේ ඔයගලනුත් සහභාගී වෙන්න. ඒකින්ද ඔයගලන්ට පුළුවන් නම් මේ බයිබලේ ළඟ තියාගන්න. මොකද මම ඒගොල්ලන්ගෙන් අහනවා එක එක්කෙනාට ඒ කොටස කියවලා ඊට පස්සේ යාඥා කරන්න කියලා. මොකද අපි
දැන් මේ ගොඩක් දැන් සුමාන ගානක් තිස්සේ අපි දැන් එළිදරව් පොත පාඩම් කරලා තියෙනවා. ඒකෙන් අපි ඉගෙනගෙන තියෙනවා ගොඩක් දේවල්. ඒ වගේම අපි ඒවා අපේ ජීවිතයටත් අදාළ වෙන විදියට අපි ඒක පාවිච්චි කරනවා. ඉතින් මම බොහොම මේ හරි සන්තෝසයි මේ කාලෙදි ගොඩක් ඒගොල්ලන්ගේ එළිදරව් පොත විදියට මේ එකහුව ඒ විදියට අපි ජීවත් වෙන්න අපි උත්සාහ කරන හින්දා මට හරිම සන්තෝසයි. ඒ වගේම මමත් ඉස්සර මේ එළිදරව් පොත මම කියෙව්වේ නැහැ. මොකද මට තේරුන්නේ නැහැ එළිදරව් පොත. මම ගොඩාක් බයිබලේ පොත් ඔක්කොම කියවනවා, එළිදරව් පොත කියවන්නේ නැහැ. මොකද ඒක කියවුවම මට තේරෙන්නේ නැහැ මේ ලාම්පු ගැනයි එක එක මේ එක එකව තියෙනවා. ඒ කියන්නේ අපිට මේ ස්වර්ගයේ ඒවනේ කියන්නේ. ඉතින් ඒව අපිට පේන්නේ නැති හින්දා ඒව දන්නේ නැති හින්දා ඒක මම ඒ පොත මම වැඩි කියවෙම නැහැ. ඊට පස්සේ මේ බොහොම ළඟදී ඉඳන් තමයි මම දැන් ඒක කියවන්න පටන් අරන් තියෙන්නේ. මොකද මම ඉස්සෙල්ලා හිතුවා මේක මේ කියවනකොට මේක මට තේරෙන්න එකක් නැහැ. මේක අර පංගොක් වෙලාවට තාමත් මිනිස්සු කියනවා එළිදරව් පොත තේරෙන්නේ නැහැ කියලා. මොකද කියලා ඒක කියවන්න නැතුව තියනවා පැත්තකට දාලා. ඒ වුණාට ඒක කියවන්න පටන් ගත්තම ඊට පස්සේ ටිකක් ඒක මේ අධ්‍යයනය කරන්න පටන් ගත්තම අපිට තේරෙනවා ඒක ඉච්චර අමාරුවක් නෑ නේද? අපි ඒක අර සුද්ධාත්මයන් වහන්සේ අපිත් එක්ක එකහුව වෙලා අපි ඒක කියවනකොට අපි දන්නවා ඒක අමාරු නෑ. ඒක අනිත් එක මේ සුද්ධාත්ම වහන්සේ අපිට එළිදරව්ව දෙනවා මොනවාද මේකෙන් කතා කරන්නේ කියලා. ඉතින් මම මේක කියවනකොට දැන් ගොඩක් දේවල් අපි ඉගෙනගෙන තියෙනවා මෙච්චර කල්. මේ පාස්ටර් කිව්වා මේ මුළු එළිදරව් පොතේම නිකන් ඕයු එකක් වගේ දුන්නා. මොකද්ද මේක කියන්නේ කියලා කොටසෙන් කොටස. ඊට පස්සේ දැන් සභාහත ගැන කියලා දෙනවා ටික ටික. මට ගොඩක් ওই සභාහත ගැන කියනකොට මේ කල්පනා වුණේ මේ සභාහතට යේසුස් වහන්සේ තමයි ලියුම් ලියලා තියෙන්නේ. යේසුස් වහන්සේ ලියුම් තමයි අපි කියවන්නේ. දැන් අර පාවුල් තුමාගේ පොත්වල අපි කියවනකොට අපි දන්නේ පාවුල් තුමා ලියලා තියෙන ලිපි. දැන් මේකේ යේසුස් වහන්සේම ලිව්ව ලිපි මේ සභාහතට. ඉතින් මම ඔක කියවනකොට මේ මට හරි සන්තෝෂයක් ආවා මේ යේසුස් වහන්සේම ලියලා තියෙනව නේද මේ සභාහතට. අනිත් එක යේසුස් වහන්සේ අර අපි දන්නවා මේ ලෝකේ හිටියම යේසුස් වහන්සේ මේ ගොඩක් උපමා වලින් කතා කරුවා. ඒ වගේ මේකෙත් වැඩි විස්තර දෙන්නේ නැහැ. ඒ වුණාට අපිට ඕමනා දේවල් අපිට ඒකෙන් මේ පැහැදිලි වෙනවා. ඒක ඊට පස්සේ තවත් ටිකක් අපි කල්පනා කරලා මේ සභාහත ගැන කරනකොට ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා මේ සභාහතේ ගුණාංග අපේ සභාවලත් තියෙනවයි කියලා. මම හිතන්නේ අපේ දැන් මේ පාස්ටර්ස්ලා වගේ ඉන්නවනේ, පාස්ටර් මහින්ද, පාස්ටර් මේ රෝසි ඒගොල්ලන්ට දැන් දැනෙනවා මේ වගේ මේ අපේ සභාවල තියෙන ගුණාංග මේ සභාවලත් තියෙනවයි කියලා. ඉතින් මේක ඉතින් ගොඩක් මට ඒක පුද්ගලික වුණා. අර අනිත් ඒවා ගොඩක් මේ ඒක මතුවට එන ඒවා නිකන් දර්ශනයක් මේක දැකලා යෝහන් දර්ශනයේ ලියුවේ. හැබැයි මේක ගොඩක් මගේ හිතට ගන්න මේක මට තමයි මේ යේසුස් වහන්සේ ලියන්නේ කියලා. ඉතින් මේ සභාහත කියවනකොට මට ගොඩාක්ම මේ හිතට වැදුන මේ වාක්‍ය දෙකක් නම් එකක් තමයි he who overcomes. ඒ කියන්නේ ජය ගන්නාට. හැම සභාවෙම ලියනවා ජය ගන්නාට. ඉතින් අපි මම බැලුවා මේ සභාහතට ඇයි මේ යේසුස් වහන්සේ කියන්නේ ජය ගන්නාට කියලා. මේ අන්තිම කාලෙදී අපි ජය ගන්න අය වෙන්න ඕනේ. අනිත් වාක්‍යය තමයි යේසුස් වහන්සේ කියනවා ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන් නැත්තේ අසාවා. ඉතින් ඒ කියන්නේ යේසුස් වහන්සේ කියනවා අපේ කන් අපි විවෘත කළා, අපේ ආත්මික කන් විවෘත කළා තියන්න ඕනේ. යේසුස් වහන්සේ මොනවාද මේ සභාවලට කියන්නේ කියලා. දැන් සභාවලට කිව්වම අපිත් සභාවල ඉන්න සමාජිකයෝ. මේ අපිට කතා කරන්නේ. යේසුස් වහන්සේ අපිට කතා කරන දෙයක් තමයි මේ සභාවලින් කියන්නේ. ඉතින් මේ දෙක තමයි මට ගොඩාක්ම දාලා මේ හරි ආසාවක් තිබුණා. ඇයි මේ යේසුස් වහන්සේ කියන්නේ ජය ගන්නාට? අනිත් එක ආත්මික කන් නැත්තෝ ආත්මයන් වහන්සේ සභාවල කියන දේ කන් නැත්තෝ අසාවා කියලා. මොකද අපිට දැන් ගොඩාක් ඇහෙනවා ශබ්ද එක එක්කෙනා කියන ඒවා අපිට ඇහෙනවා. ඒ වුණාට යේසුස් වහන්සේ කියනවා ආත්මයන් වහන්සේ කියන දෙයට අපි අපේ කන් යොමු කරලා තියන්න ඕනේ කියලා. ඉතින් ඒක දැන් මම බැලුවා දැන් මේක ජය ගන්නාට කියන්නේ මොනවද මේ බයිබලයේ මොනවද මේ ජය ගන්නාට කියලා කියන දේ කියලා. දැන් මම
පස්ස ඉස්සල්ලාම බැලුවා මොනවාද මේ අපිට බයිබලෙන් පෙන්වන්නේ කියලා. එතකොට මම මේ පළවෙනි එකේ මම ලිව්වා මේ ජය ගන්න තැනැත්තා ජයග්‍රාහිකයෙකි. ඒක මම ස්ලයිඩ් එකේ දාලා තියෙනවා. කියන්නේ he who overcomes is an overcomer. දැන් මේක ජයග්‍රහණය කියන්නේ දැන් අපි දැන් මේ දුහනකොට අපි ඒක දිනනවා නේද? අපි දිනුම් කනුව හරහා තමයි යන්නේ. මේ ජයග්‍රහණය කියන එක ඊට වැඩිය මේ ලොකු තේරුමක් තියෙනවා. මොකද්ද මේ ජයග්‍රහය කියන්නේ? මේක මේ සාමාන්‍යයෙන් අපි මේ ස්පෝර්ට්ස් මීට් එකකට ගියාම අපි ජයග්‍රහණය කියලා කියන්නේ අපි වැඩිම කියන්නේ අපි මෙයා දිනුම්කාරයෙක් අපි දින්නයි කියලා. හැබැයි ජයග්‍රහණය කියන්නේ ඉංග්‍රීසියෙන් ඕවර්කම. ඒ කියන්නේ ඒක ඊට වැඩිය ඉතා ගැඹුරු තේරුමක් තියෙන වචනයක් මේ ජයග්‍රහය කියන එක. දැන් පළවෙනි යොහන් 5:5 කියනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව විශ්වාස කරන තැනැත්තා මිස ලෝකයෙන් ජයගන්නේ වෙන කවුද? ඒ කියන්නේ අපි දැන් කොහෙන්ද මේ ජය ගන්න ඕනේ? අපි ජය ගන්න ඕනේ ලෝකයෙන්. ලෝකයේ තියෙන දේවලින් තමයි අපි ජය ගන්න ඕනේ. ඉතින් මේ බයිබලයේ කියන යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව විශ්වාස කරන අය දැන් අපි විශ්වාස කරනවානේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා විශ්වාස කරනවා. දැන් ඒගොල්ලන්ට විතරයි කියලා තියෙනවා ලෝකෙන් ජය ගන්න පුළුවන්. මොකද අපි තනියම නෙමෙයි අපේ මනුස්ස භාවයෙන් අපිට ජය ගන්න බෑ මේ ලෝකේ වෙන දේවල් වලට. හැබැයි අපි දන්නවා අපිට සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. යේසුස් වහන්සේ අපිට බලය දීලා තිනවා. ඒ බලෙන් තමයි අපිට ලෝකෙන් ජය ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ පළවෙනි යොහන් 4:4 කියනවා මාගේ ප්‍රිය දරුවනි නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයේ සිටින තැනැත්තාට වඩා නුඹලා තුල සිටින තැනන් වහන්සේ උතුම් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔහු ලෝකයෙන් වෙති. අපි ගොඩක් වෙලාට මේක කියනවා දෙවියන් වහන්සේට අයිති ලෝකයේ සිටින තැනැත්තාට වඩා නුඹලා තුල සිටින තැනන් වහන්සේ උතුම් කියලා නේ. අපි කියනවා he who is in us is greater than he who is in the world. අපි හැමතිස්සෙම කියන එක තමයි අපි යාඥා කරනවා කියනවා අපේ තුල ඉන්න තැනැත්තා ලෝකේ ඉන්න එක්කෙනාට වැඩිය බලවත්යි කියලා. ඉතින් ඒකෙන් තමයි අපි ජයගන්නේ. ඒකෙන් තමයි අපි මේ අපේ යාඥා වලින් අපි කියන්නේ අපිට පුළුවන් ජය ගන්න. මොකද අපි තුල ඉන්න තැනැත්තා ලෝකේ ඉන්න තැනැත්තාට වැඩිය බලවත් හින්දා. ඒ වගේම අපි බලන්න ඕනේ එපීස 6:12 මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. දැන් අපි පොරබැදීමක් කරන්නේ නේද? අපි ජය ගන්නේ මොකක් හරි පොරබැදීමක් තියෙන හින්දානේ. දැන් මේ අපි පොරබඳින්නේ දැන් අපි දන්නවා දැන් රටවල් එක්ක ගහ ගන්නවා ඒගොල්ලන් මේ පවුල් වල ගහ ගන්නවා එතකොට අසල් බෑචින් එකක් ගහ ගන්නවා අපි ඒ පොරබඳින්නේ අපි මිනිස්සුયો එහෙම කරන්නේ මේක ස්වර්ගීය ස්ථානවල දුෂ්ටකම් වෙනවා. ඒක අපි කියන්නේ ස්වර්ගීය ස්ථානවල තියෙන දුෂ්ටකමේ ආත්ම සේනාවන්ට විරුද්ධව තමයි අපි පොරබඳින්නේ කියලා. මොකද අපි ජය ගන්න ඕනේ ඒ ආත්මික ස්ථානවල වෙන දුෂ්ටකමේ දේවල් වලින් තමයි අපි ජය ගන්න ඕනේ කියලා. ඉතින් මේ අපිට එපිස එකේ තියෙනවා අපි පොරබදින්නේ මාංශයට හරි රුධිර විරුද්ධව නෙමෙයි අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් අන්ධකාරයේ ලෝක මුලදෑනිට ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවයි තමයි අපි පොරබදින්නේ. ඉතින් මේ පොරබදින්නකොට අපිට දැන් මේක ලොකු සටනක් නේද? මේක ලොකු පොරබදින්න කියන ලොකු සටනක්. දැන් මේ සටනට අපිට මේ සටන අපිට මේ කොහොමද දිනන්න ඕනේ? දැන් මේකේ මම ග්‍රීක වචනේ ඕවර්කම කියන එකට කියන්නේ නිකාෝ කියලා. නිකාෝ ඒක කියන්නේ අපි
ජයග්‍රහණය මේ විජයග්‍රහණය මේ කියල එක තමයි ඒක තේරුම. එතකොට මේ කොන්කෝඩන්ස් එකේ තියෙනවා ඒක ජයග්‍රහණය රැගෙන යන්න. දැන් අපි ජයග්‍රහණය වෙනවත් මේ ඒකත් රැගෙන යන්න කියලා. දැන් ඒකේ තමයි අර තියෙන්නේ ජයග්‍රහණය අපි රැගෙන යන්න ඕනේ. ඊට පස්සේ අපි මේ දැන් අපි දැන් මේ ජයග්‍රහණය වෙනවා අපි කියනවා අපි පොර බැඳීමක් වෙනවායි කියලා. දැන් ඊට පස්සේ අපි දැන් බලන්න ඕනේ අපි ඉන්නේ මේ ලෝකය යුද්ධ පිටියක්. ක්‍රීඩා පිටියක් නෙමෙයි. The world is a battleground, not a playground. දැන් අපිට දැන් තේරෙනවා. දැන් අපිට තේරෙනවා මේ ලෝකේ අපිට මේ පොඩි ළමයි වගේ මේ ක්‍රීඩා පිටියකට ගිහලා සෙල්ලම් කරන තැනක් නෙමෙයි නේ. දැන් අපේ ලෝකේ අපිට වෙලා තියෙන්නේ මේක යුද පිටියක්. ඒක තමයි අපිට යේසුස් වහන්සේ කියන්නේ අපිට දැන් අපි ජය ගන්න වෙන්න ඕනේ. මොකද අපි ඉන්නේ දැන් බැටල් ග්‍රවුන්ඩ් එක. අපි ඉන්නේ යුද පිටියකට. ඉතින් මම බැලුවා දැන් ස්වාමිනී අපි යුද පිටියේ කොහොමද අපි මේකෙන් ජය ගන්නෙ? ඊට පස්සේ මම බලනකොට පේනවා එපීස 6:11 කියනවා යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුදායුධ පැළඳ ගන්න. දැන් ඉස්සර මම ඔය එපිස පොත කියවනකොට මම බැලුවා මොනවාද මේ එපිස පොතේ අපිට මේ යුද්ධයට යන්න හෙල්මට් එක දාන්න මේ එතකොට ඔක්කොම මේ යුද්ධයට යන බටයෝ වගේ ඇඳගන්න කියන්නේ මොකද කියලා බැලුවා. මොකද අපි මේ යුද්ධයකට මේ ලෑස්ති වෙන්නේ කියලා. අපිට දැන් යේසුස් වහන්සේ මේ ගැලවීම දීලා තිනවා. අපිට දැන් ඔක්කොම මේ අපිට දැන් මේ ආශිර්වාද කරන්න අපිට ඉල්ලන්න පුළුවන්. දැන් ඔක්කොම එහෙම තියෙද්දි ඇයි මේ යේසුස් වහන්සේ කියන්නේ අපිට දැන් මේ යුදායුධ පැළඳ ගන්න කියලා. දැන් තමයි ඒක තේරෙන්නේ. දැන් අපි එළිදරව් පොත කියවනකොට අපි ඉන්න කාලේදී අපි ඉන්නේ දැන් එළිදරව් පොතේ. එළිදරව් පොතේ තමයි අපි ජීවත් වෙන්නේ. දැන් මේ එළිදරව් පොතේ සභාවලට කියනවා ජය ගන්නහට. ජය ගන්න කියලා තියෙනවා. ඉතින් ජය ගන්න අපිට යුදායුධ පැළඳ ගන්න ඕනේ. ඉතින් අපිට යේසුස් වහන්සේ අපිව අන්ධකාරය දීලා නැහැ. අපිට කියලා තියෙනවා කොහොමද මේ යුදායුධ ඇඳගෙන අපි කොහොමද මේ යුද්ධේ අපි දිනන්නේ කියලා, දිනලා අපි ජය ගන්න කොහොමද කියලා. ඒක අපි 13 එපිස 6:13 කියනවා නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථීරව සිටින්ටත් පුළුවන් වෙන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුදායුධ අරගන්න. ඊට පස්සේ 14 වෙනි පදේ කියනවා අනිත් ස්ලයිඩ් එකේ එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නැමැති පටියෙන් බැඳගෙන ධර්මිෂ්ඨකම නැමැති ලයවැස්ම පැළඳගෙන සමාදානයේ සුභාරංචියේ සූදානම නැමැති වහන් පයලා සිටින්න. ඒ සියල්ල ඇදහිල්ල නැමැති ඵලය අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන් වන්නේය. ගැලවීම නැමැති ආරක්ෂා තොප්පියද දිව්‍යන් වහන්සේගේ වචනය නැමැති ආත්මයන් වහන්සේගේ කඩුවද ගන්න. අපිට හැම එකක්ම දෙවියන් වහන්සේ දීලා තිනවා අපේ යුද ඇඳුම පැළඳගෙන කොහොමද අපි මේ යුද්ධය අපි මේ බැටල් ග්‍රවුන්ඩ් එකට දැන් අපි ලෝකේ බැටල් ග්‍රවුන්ඩ් එකක් නේ ඒකේ අපි කොහොමද ජීවත් වෙන්නේ මේ කාලෙදි කියලා. දැන් මේ එපිස 6:14 ඉඳන් 14 ඒක වෙනම සර්මන් එකක්. ඒක වෙනම දවසක ඒක කරන්න පුළුවන්. දැන් මම කියන්නේ දැන් අපි මම කියවනේ මේ දැන් ලෝකේ සෙල්ලම් පිටියක් නෙමෙයි යුද්ධ පිටිය කියලා. දැන් යුද්ධ පිටියෙන් අපි කොහොමද යුද්ධ පිටියෙන් අපි ජය ගන්නේ? ජය ගන්න යේසුස් වහන්සේ අපිට දීලා තිනවා එපිස පොතේ කොහොමද මේ යුදාද ඇදගෙන අපි කොහොමද මේ ස්වර්ග ස්ථානවල අපි කොහොමද පොර බැඳීම කරන්න කියලා මේ දීලා තියෙන සභාවට. මේ ලෝකේ ඉන්න ගලන් නෙමෙයි සභාවට දීලා තියෙන්නේ. ඉතින් අපි සභාවට තමයි අපිට තේරුමක් තියෙන්නේ කොහොමද අපි මේ යුදාදු ඇදගෙන කොහොමද අපි මේ කාලේ අපි ජය ගන්නෝ වෙන්නේ කියලා. ඊට පස්සේ යාකොබ් පොතේ 4:7 එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටින්න. නමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත. ඒ කියන්නේ submit to God.
resist the devil and he will flee from you. අපි මේක හොඳින් අල්ලා ගන්න ඕනේ. අපි හැම වෙලේම දෙවියන් වහන්සේට යටත්ව සිටින්න ඕනේ. අපේ යටහත්කම ලොකු මහත් ගුණාංගයක් වෙන්න ඕනේ මේ කාලෙදී. අපි දෙවියන් වහන්සේට යටත්ව ඉන්නකොට ඊට පස්සේ අපිට පුළුවන් යක්ෂයාට විරුද්ධව යක්ෂයාගේ පලා යන්න පුළුවන්. එතකොට අපි යක්ෂයාව resist කරන කෙනා යාව විරුද්ධ වුණාම ඊට පස්සේ යක්ෂයා අපෙන් පලා යනවා. දැන් මේ වගේම අපි දන්ව අපෝස්තල පවුල්තුමා අපිට කියලා තියෙනවා කොහොමද අපි මේ ලෝකෙන් කොහොමද මේ අපි ජයගන්නේ කියලා. ඒක අපිට කියලා තියෙනවා රෝම 8:35 ඉඳන් 39ට. ඒ කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමෙන් අප වෙන් කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවත්, පීඩාවවත්, දුර්භික්ෂයවත්, නිර්වස්ත්‍ර ක්‍රමවත්, උපද්‍රවයවත්, කරුවවත් අප වෙන් කරන්නේද? ඒ හැටියට දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරණ ලබුමු. මරණය නියම කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුමයි කියා තිබේ. නමුත් අපට ප්‍රේම කළා වූ තැනන් වහන්සේ කරුණ කොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නවමු. අතිශයින්ම ජය ගන්නවමු. මක් නිසාද? මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම් වලටවත්, දැන් පවතින දේවලටත්, මතු පැමිණෙන දේවලටත්, පරාක්‍රම වලටත්, උසටත්, ගැමුරටත්, අන් කිසි මැවිල්ලකටවත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇත්තා වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමෙන් අප වෙන් කරන්නට නොහැකි වෙන්නේ යයි ඒකාන්තයෙන්ම දනිමි. මේක අපිට කියනවා අපිට ප්‍රේම කළා වූ තැනන් වහන්සේ කරුණ කොටගෙන අපි මේ සියල්ලේදීම අතිශයින්ම ජය ගන්නව වෙමු කියලා. ඒ කියන්නේ පවුල් කියනවා අපිට පුළුවන් අතිශයින්ම ජය ගන්නව වෙන්න. මොකද අපි දන්නවා යේසුස් වහන්සේ අපිව අත්හරින්නේ නැහැ. යේසුස් වහන්සේ අපිට තියෙන ප්‍රේමයයි, යේසුස් වහන්සේ අපිට දීලා තියෙන සුද්ධාත්මයන් වහන්සේ, යේසුස් වහන්සේ දීලා තියෙන බලයෙන්ුත් අපිට පුළුවන් අතිශයින්ම ජය ගන්නව වෙන්න මේ කාලේදී. එතකොට මේ ජය ගන්නව කිව්වම ඒගොල්ලන් ජය ගන්නවට පුළුවන්. ඒගොල්ලන් අපිට කියන්න බෑ අපි ජය ගන්නව කිව්වම අපි පව් කරන්නේ නැති ඒගොල්ලන් නෙමෙයි. අපි සියලු දෙනාම සෑම පව් කරනවා. හැබැයි අපි යේසුස් වහන්සේ තුලට ඇවිල්ලා උන්වහන්සේගේ සමාව අරගෙන ආයෙත් ගමන යනවා. ජය ගන්නව කියන්නේ අපි ඇදහිල්ල තදින්ම අල්ලගෙන අන්තිම දක්වා යන අය වෙන්න ඕනේ. මොකද එළිදරව් පොතේ තියෙන්නේ ඒක තමයි අන්තිම දක්වා අපේ ඇදහිල්ල අරගෙන යන්න ඕනේ. මොකද පංගුවක් වෙලාවට අපි දකිනවා අපේ මිතුරු වෙන්න පුළුවන්, අපි දන්නේ ඒගොල්ලන් වෙන්න පුළුවන්. බොහොම ආසාවෙන් පටන් ගන්නවා. බොහොම ලැබියත්කමෙන් දේශාංශව පිළිගෙන යේසුස් වහන්සේව අනුගමනය කරගෙන යනවා. හැබැයි ටික දුරක් යනකොට ඒගොල්ලන් මගදී ඒගොල්ලන්ගේ ඒ ආසාව නැති වෙලා ඊට පස්සේ ඒගොල්ලන් ආශාන් ලෝකෙට ඇදිලා යනවා. ඒ අනිත් ඒක බොහොම ලේසි දැන්. මොකද ලෝකේ ආකර්ෂණය හරිම බලවත්. ඒක දැන් ලෝකේ දේවලින් අපිව ගොඩාක්ම ඇදලා ගන්න පුළුවන්. ඒත් අපි දන්නවා මේ කාලෙදී යේසුස් වහන්සේ කියනවා අපි ජය ගන්නව වෙනවා නම්, අපි ඕවර්කමර්ස්ලා වෙනවා නම් අපිට අපේ ඇදහිල්ල අන්තිම දක්වා අපි ගෙන යන්න ඕනේ කියලා. ඒක අනිත් එක එහෙම කරන්න අපිට අපි මුළු ජීවිතේම දෙවියන් වහන්සේගේ අතට බාර දෙන්න ඕනේ. අපේ ශක්තියෙන් බෑ අපිට. ඒ දෙවියන් වහන්සේගෙන් තමයි අපිට යැපෙන්නේ. ඒ දෙවියන් වහන්සේ තමයි අපිට ඒක කරන්න පුළුවන්කම දෙන්නේ. ඉතින් අපි දෙවියන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් අපිට කරන්න පුළුවන් දෙවියන් වහන්සේ කියන විදිහට, සුද්ධාත්මයන් වහන්සේ කියන විදිහට අපි ජීවත් වුණොත් මේ කාලේදී මොකද ඒ සභාවතර කියලා තියෙනවා සුද්ධාත්මයන් වහන්සේ මොනවද කියන්නේ කියලා අහන්න කියලා, අහුම්කම් දෙන්න කියලා. ඒ වගේ අපි අහන් ඉන්නවනම් අපිට පුළුවන් ජය ගන්න වෙන්නේ. මොකද මේ කාලේ අපි දන්නවා දැන් අපි ප්‍රයර් මීටින් එකට ගියත් අපේ යාඥාවල් වෙන්න ඕනේ ජය ගන්න විදියට.
මොකද අපිට පේනවා කළුවර ඔක්කොම පේනවා අපිට පේනවා අන්ධකාරයේ එන්න බැරි වෙනවා. හැබැයි අපේ ආත්මයට ජය තියෙන්න ඕනේ. මොකද අපි කතා කරන වචන හරි වැදගත්. අපි හැම වෙලේම බලන්න ඕනේ අපේ කතාව, අපේ හැසිරීම, අපේ හැම දෙයක්ම ජය ගන්න විදිහට තමයි අපි හැසිරෙන්න ඕනේ. මොකද අපි කතා කරන වචන තමයි සාතන්ට ඇහෙන්නේ. එයා අපි කතා කරන වචන අල්ලගෙන තමයි අපිට ඊට පස්සේ මේ අපේ හිත කලබන්නේ. ඒකින්ද අපි මේ කිතුණුවන් වශයෙන් ඉතාමත්ම වැදගත් දෙයක් තමයි අපි දැන් කොහොමද අපි කතා කරන්නේ කියලා. මොකද අපි නිවුස් දැම්මත් හැම තැනම දැම්මත් ඔක්කොම බය කරන දේවල් තමයි කියන්නේ. අන්තිමට කියනවා දැන් මුකුත් හරියන්නේ නැහැ. ඔක්කොම නිකන් කිසිම බලාපොරොත්තුවක් නැති විදිහේ පින්තූරයක් තමයි හැම තැනින්ම වෙන්නේ. මොකද ඒක තමයි ඇත්තටම අපිට පේන්නේ ඒක තමයි. හැබැයි අපි දෙවියන් වහන්සේගේ වචනේ බලනකොට එළිදරව් පොත බලනකොට අපි දන්නවා දෙවියන් වහන්සේ කියලා දෙන මේ වෙනවා. හැබැයි අපිට ජය ගන්නෝ වෙන්න ඕනේ කියලා. ඉතින් අපි හැම සිස්සෙම කතා කරනකොට මම හැම සිස්සෙම කියන ස්වාමිනී මම යාඥා කෙරුවත් ජය ගන්න එක විතර මට යාඥා කරන්න උපකාර වෙන්න කියලා. ජය ගන්න. මොකද අපි ජය ගන්නවා. මොකද කියලා මම ඉස්සලමගේ කිව්වනේ ජය ගන්න පුළුවන් යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියලා අදහකට ඒගොල්ලන්ට පමණයි කියලා. ඉතින් ඒගොල්ලන් තමයි අපි. ඉතින් අපිට තමයි ජය ගන්න පුළුවන්. අපිට ලෝකෙන් ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් සභාවල අපි හැම එක්කෙනාම උනන්දු කරන්න ඕනේ. අපිට දැන් අඬන් ඉන්න කාලයක් නෙමෙයි. අපි දිරි ගන්නන්න ඕනේ. අපේ සභාවල එක එක්කෙනාව දිරි ගන්නන්න ඕනේ. මොකද අන්තිමට ජය තියෙන්නේ අපිට තමයි. ඉතින් කළුවර කොච්චර ආවත් අපි දන්නවා යේසුස් වහන්සේ අපි එක්ක ඉන්නේ. යේසුස් වහන්සේ කියලා දෙනවා මේ වෙනවා. හැබැයි අපි දන්නවා අපිට ජය එනවා. we are overcomers. හැම වෙලෙම හිතා ගන්න ඕනේ. අපි හැම එක්කෙනා අපි හිතයි අපි මොනවද අපිට පොඩි දෙයක් අපිට කරන්න දෙයක්. එහෙම නෙමෙයි දෙවියන් වහන්සේ දැන් පොඩි කුඩා උගත් නූගත් හැම එක්කෙනාවම පාවිච්චි කරන්න යනවා. කියලා තියෙනනේ ක්‍රියාපොතේ කියලා තියෙනනේ උන්වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේ වගුරුණයි කියලා. ඉතින් හැම එක්කෙනාටම ඒ chance එක දීලා තිනවා. ඉතින් අපි ඒක අල්ල ගන්න ඕනේ. අපිට කියන්න බෑ අනේ දැන් අපි මොනවා කරන්නද අපේ වයසයි අපි මේ excuses නෑ දැන්. ස්වාමීන් වහන්සේ කියනවා දැන් අපි මං කිව්වේ ඉස්සර අපි ඉන්නේ යුද්ධ පිටියේ. දැන් යුද්ධ පිටියට අපි ඔක්කොමලම අවශ්‍යයි. ඉතින් අපි කියන්නේ ස්වාමීනි මම අර එපිසෝඩ් එකේ කිව්වා වගේ මම ඔක්කොම මේ යුද ආදු දැන් පැලඳගෙන ඉන්නවා. ඔබ වහන්සේ මාව පාවිච්චි කරන්න. ඒ මේ අධිෂ්ඨානය තියෙන්න ඕනේ. අර බලාපොරොත්තු රහිත එක අරන් දාන්න ඕනේ. මොකද දැන් කාලේ අපිට මේක සටනක්. දැන් අපි ලෝකයේ මිනිස්සු එක්ක කතා කරනකොට අපි ඒක ලොකු සටනක්. මොකද ඒගොල්ලන් කතා කරන්නේම මොනවාද වෙන්න යන්නේ මොනවාද කලුවර ඔක්කොම බෑ නැති ඒවා තමයි ඔක්කොම කතා කරන්නේ. ඉතින් අපිට සටන් කරන්න ඕනේ ඒක අනිත් පැත්තට හරවන්න. අපේ කතාව අනිත් පැත්තට හරවන්න නම් ජය වෙන හරවන්න නම් ඒක සටනක් වෙන්න ඕනේ. ඉතින් අපි කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේ මම වැඩට යනකොට හරි මම කඩේට යන කොහේ අසල්වාසියෙක් කතා කරනකොට මට ඒ වචන දෙන්න මේ මිනිස්සුම දිරිගස්සන්න. මොකද අපිට ජය තියෙනයි කියලා. ඉතින් අපි මේක අපි හැම එක්කෙනාටම කරන්න පුළුවන් කියලා. අපිට මේ ලොකු ධර්ම දූතයව මේ පොතේ ඒව දැනගන්න ඕනේ නැහැ. අපි දැනගන්න ඕනේ අපිට ජය තියෙනයි කියලා. අපි ඔක්කොම ඉගෙන ගන්න ඒ වලින් අපිට තියන්න ඕනේ අපි ජය ගන්නෝ වෙනවයි කියලා. මොකද යේසුස් කියනවා ඔයගොල්ලෝ ජය ගන්නොත් අන්තිකද අපි දැන් එලිදා පොතේ අපි ඒක කියවන්න යනවා. ඒවට ජය ගන්නව වුණාම අපිට තියෙන උන්වහන්සේ දීලා තිනවා අපිට තෑගි. මේ රිවෝඩ්ස් දීලා තිනවා. ඉතින් අපි නිකන් දෙවියන් වහන්සේ අපිව මේ නිකන් ජය ගන්න කියන්නේ යුද්ධෙට ගියාම අපිට තෑගි දෙන්න යනවා. ඉතින් ඒ තෑගි අපිට ඒව අපිට මනසේ තියෙන්න ඕනේ මේවා. මේ අන්තිම කාලේදී මේවා ඔක්කොම අයියෝ දැන් අපි මෙච්චර කල් අපි දෙවියන් වහන්සේට සේවය කෙරුවා දැන් ඉන තත්ත්වය අපිට මුත් කරන්න බෑ දැන් අපිට පල්ලි යන්න බෑ එහෙම කී ඉන්නලා අපි ඒ අර අපේ තිබ ඇදහිල්ල එන්න හීන කරන්න නෙමෙයි අපි දැන් කියනවා දැන් මේ තත්ත්වෙදී අපි කොහොමද ජය ගන්නේ කොහොමද අපි දෙවියන් වහන්සේගේ වචනේ තාම කියන්නේ කියලා අපි දන්නවා දැන් ගොඩක් මම දන්නවා දැන් ඔය ගොඩක් ඒගොල්ලන් Zoom එකේ කරන ඒගොල්ලන් පාස්ටර්ස්ලා දැන් මිනිස්සුන්ව දිරිගස්සනවා ඔයගලන්ට පුළුවන් දැන් අනිත් එක දැන් අපිට දැන් මේකේ උනත් බලනකොට බලන්න අපිට කොච්චර රටවල් වලට එකව වෙන්න පුළුවන්ද කියලා
ඉස්සර අපි එහෙම කිරුවේ නෑ. අපේ පල්ලියට ගිහිල්ලා අපේ සර්විස් එක කෙරුවා අපි ගෙදර ආවා. ඊට පස්සේ ඩුබායි යන්න ඕන නම් අපි ප්ලේන් එකක් කරන් ඩුබායි එන්න ඕනේ. නේ ලංකාවට යනවා. ඉතින් අපිට ගොඩක් මහන්සි වෙන්න ඕන, අපිට සල්ලි වේදම් කරන්න ඕනේ, වෙලාව හොයා ගන්න ඕනේ. ඒව ඔක්කොම නෑ දැන්. දැන් අපිට ගෙදර ඉඳන් හැම රටකටම යන්න පුළුවන්. දැන් හැම එක්කිනාටම වගේ WhatsApp තියෙනවා, Zoom තියෙනවා, ඔක්කොම මේ ඉන්ටර්නෙට් එකේ ඒව තියෙන ඒවා අපි පාවිච්චි කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ වැඩවලට. නේද? යක්ෂයා මෙච්චර කාලෙ එක එක වල අපි කියනවා නෑ ස්වාමිනී මට පුළුවන් දැන් මේක පාවිච්චි කරන්න ඔබ වහන්සේගේ වචනේ කාට හරි කියන්න කියලා. ඉතින් අපිට ඒ වචනේ එන්න ඕනේ. ඒ වචනේ මොකද අනිත් එක තේරෙන්න ඕනේ අපි මේ වචනේ අපි මේ බෙදාගෙන ජය ගන්නව විදිහට අපි මේ ජීවත් වෙනකොට දෙවියන් වහන්සේ අපිට දෙන්න යනවා උන්වහන්සේගේ රහස්. කියන්න යනවා රහස්. අපිව අනාගත වාක්‍ය වල දෙන්න අපිව පාවිච්චි කරනවා. මම දන්නවා දැන් අපි මේ සිස්ටර් පවිත්‍රගේ මේක YouTube එක බලන් හිටියා. බලන්න එක එක්කිනාව දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා එක එක විදියට. ඒ විදියට ඔක්කොමලා දැන් මෙතන ඉන්න ඒගොල්ලෝ ඔක්කොම මම කියන්නේ ඔයාලා අහන්න ස්වාමිනී කොහොමද ඔබ වහන්සේ මාව පාවිච්චි කරන්නේ කියලා. අපිට වචනේ තියෙනවා, සුද්ධාත්මයන් වහන්සේ තියෙනවා, අපිට වෙලාව දීලා තියෙනවා. නේ අපිට එහෙම දුහන්න ඕනේ නැහැ දැන් අපිට. අපි ගියත් ඩග්ගල ගියා ගෙදර ආවා. ඉතින් අපිට ගෙදර ඉන්න අන්තක කාට හරි කෝල් කරුවොත් ඒ පැත්තේ ඉන්න ඒගොල්ලන් ගෙදර ඉන්නේ. ඉතින් ලේසියෙන් හම්බ වෙන්න පුළුවන්. නැත්තම් එහෙම අපිට වෙලා තිබ්බට අපි අනිත් ඒගොල්ලන්ට කතා කරුවා මේගොල්ලන් ගෙදර ඉන්නේ නැහැ. ඒකද දෙවියන් වහන්සේ දැන් අපිට ගොඩාක් දේවල් දීලා තියෙනවා. අපි හිතන්න බෑ අපිව මේ ලොක්ඩවුන් කරලායි කියලා. අපි ලොක්ඩවුන් එකේ ඉන්නේ දැන් අපිට ලොක්ඩවුන් එකේ ගොඩක් වැඩ තියෙනවා කරන්න. ඇත්තටම අපිට නම් ගොඩක් දැන් අපිට යාඥාව කරන්න පුළුවන්. කී දෙනෙක්ට අපිට පුළුවන් ද එක එක්කෙනා එක්ක හොයලා යාඥා කරන්න. අපි අපේ ඕමනා වලට විතර නෙමෙයි. අපේ රටට ඔයගොල්ලන්ගේ රටවල වලට යාඥා කරන්න ඕනේ. මේ දේශයට ගොඩාක් දේවල් තියෙනවා අපිට යාඥාවෙන්. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර මේ ස්වර්ග ස්ථානවල තියෙන දුෂ්ටකමේ ආත්ම කඩන්න ඕනේ. ඒවා කඩන්නේ කොහොමද? යාඥාවෙන්. ඉතින් අපි යාඥා කරනකොට අපි හිතන්න ඕනේ ඒ විදිහට අපි කොහොමද යේසුස් වහන්සේ අපිව ඒවා කඩන්න පාවිච්චි කරන්න කියලා. අපි ඔක්කොටම පුළුවන්. ඔක්කොටම පුළුවන්. කාටවත් කියන්න බෑ නෑ මට බැහැයි කියලා. පුළුවන් කරන්න. අපි ඒක වෙන්නේ අපේ ඇතුලේ තියෙන්න ඕනේ. ජය ගන්න තියෙන ඒ බලාපොරොත්තුයි ජය ගැනීමේ ආසාවක් තියෙන්න ඕනේ. නැත්තම් ඒ ජය ගන්න ආසාව තිබ්බේ නැත්තම් අපි එන්න අර කලුරත් එක්කම ලෝකයේත් එක්කම පල්ලෙහාට යනවා. ඉතින් මම දැන් කියන්න අර මැප් එක දාන්න මේ අනිත් එකේ මේ දැන් මේ 7 අපි දැන් සභාවල් 7ක් කෙරුවනේ. ඒ සභාවල් 7 දැන් මේ තියෙන්නේ එෆීසස්, ස්පර්නා, පර්ගමම්, ටයට්‍රියා, සාඩිස්, ෆිලඩෙල්ෆියා, ලයෝඩීසියා. දැන් මම ආසයි මේකේ එක කෙනාට පුළුවන් නම් 7ක් තියෙනවා මේ සභාවල් මේ යාඥා කාලයක් දාන්න. මොකද මේ සභාවලට දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියනවා එක ඒවා කියනවා. ඒක අන්තිමට මේ ඉවර වෙන්නේ ජය ගන්නාට මේව දෙනවා. අනිත් එක සොත්තාත්මයන් වහන්සේ කියන දෙයට කන් නැත්තේ අසාවයි කියලා තියෙනවා. ඉතින් මට දැන් ඔයගොල්ලෝ බයිබල් තියෙනවා නම් බයිබල් ගන්න එලිදරව් 2 පෙරලා ගන්න. 2:4 තමයි අපි පටන් ගන්නෙ. දැන් ඒකේ පළවෙනි සභාව තමයි එපීස සභාව. දැන් ඒ එපීස සභාවේ දැන් අපි කියවනකොට අපිට තේරෙනවා එපීස සභාවේ ගොඩක් හොඳ සභාවක්. හැබැයි ඒකේ දුර්වලකම නම් මොනවාද? ඒගොල්ලන් අර පළමු ප්‍රේමේ හීන වෙලා තියෙනවා. ඉතින් ඒ සත්‍ය කියනවා ඒකට අපිට සමාව ඉල්ලලා ඊට පස්සේ ඒකෙන් ජය ගන්න කියලා. එතකොට අපිට දෙනවයි කියලා මොනවද දෙනවයි කියලා තියෙන්නේ? අපිට ජීවන රුක්ෂයෙන් නේද? ජීවන රුක්ෂයෙන් නේද? ඒක පළවෙනි. ඔව් අර ජීවන රුක්ෂයෙන් අපිට කණ්ඩ දෙනවයි කියලා තියෙනවා. දැන් මේකේ මේ සභාවේ සතුරා කොහෙද හිටියේ? සභාව ඇතුලේ නේ. මොකද සභාව ඇතුලේ මිනිස්සු ඔක්කොම මේ විතර අන්තිම එක තමයි ඒගොල්ලන්ට පළමු ප්‍රේමය නැති වෙලා තිබ්බා. ඉතින් මම ආසයි දැන් කියවන්න බලමු පවිත්‍රා ඔයා කියවන්න එපීස 2:7 මේ ඒ පළවෙනි සභාව ඒ කැලල කියවලා ඊට පස්සේ
යාඥා කරන්න මොකද ඒක කියලා දෙනවා ජය ගන්නාට මොකෙන්ද ජය ගන්න ඕනේ ඒ ජය ගන්නාට දීලා දෙන එක තමයි මේ ජීවන රුක්ෂින් කන්ට දෙනවා කියලා දෙනවා. ඉතින් මේ අපි මේ කොටස කියවලා එපිස සභාවේ තියෙන කොටස කියවලා යාඥා කරන්න කොහොමද මේ අපේ සභාවලත් ඉන්නවා නේ අපේ සභාවල කවුරු හොඳට හදාගෙන හොඳට පටන් අරගෙන ඉන්නවා ඊට පස්සේ පළමු ප්‍රේමය හැබැයි හීන වෙලා ඉන්නවා පළමු ප්‍රේමයෙන් හීන වෙලා ඉන්නේ ඒ සොන්දි කියනවා පළමු ප්‍රේමයෙන් හීන වෙලා තියෙනවා නම් මට ඒකට එක්ක දෙවනට තරහ ගිහලා තිනවා ඔයගොල්ලෝ හොඳට ප්‍රයෝග කරනවා ඒ පළමු ප්‍රේමයට එන්න කියලා ඔයගොල්ලෝ පස්තාතාප වෙලා පළමු ප්‍රේමයට ඇවිල්ලා පළමු ක්‍රියාවන් කරන්න කියලා. මොකද පළමු ක්‍රියාවන් මේ සභාවේ මං හිතන්නේ ඒගොල්ලෝ පළමු ප්‍රේමේ තියෙනකොට ක්‍රියාවරුත් වෙනස් වෙනවා නේද? පළව අපිට ෆස්ට් ලව් එක තිබ්බම අපි ඊටාම උද්‍යෝගයක්මත්ම නේද? කිසිම මේ පළමු තැන දෙවියන් වහන්සේට දෙන්න ඇති. පළමු තැන හැම එකක්ම ඉස්සෙල්ලා යේසුස් ඊට පස්සේ තමයි අනිත් එක. ඉතින් ඒකෙන් ටිකක් හීනවල තියෙන හින්දා යේසුස් වහන්සේ කියනවා ඔයගොල්ලෝ මේ තමා වෙලා ඒක මේ ආයසක් ඒ තැනට එන්න කියලා. ඉතින් ඒක කියවන්න මේ පවිත්‍ර එපිස දෙකේ එකේ ඉඳන් 7 වෙනකම්. එපිස දෙක කියවමු. එපිසේ සභාවේ දූතයාට මෙසේ ලියාපන්න. තමන් දකුණතෙහි තාරකා සතු දරන්නා වූද රන් පහන් රුක් සතමැද සක්මන් කරන්නා වූද තැනැන් වහන්සේ මේ කාරණා කියනසේක. එනම් නුඹේ ක්‍රියාවල්ද නුඹේ වැඩ සහ ඉවසීමද නුඹ නපුරුන් නුරුස්සන බවද පේරිතයන් නොවන නොමුත්තුම පේරිතයෝය කියන්නන් නුඹ සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයන් යයි නුඹ දැනගත් බවද ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා කලාන්ත නොවූ බවද දනිමි. නුමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරියේය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. එබැවින් නුඹ වැටී සිටින්නේ කොතනින්ද සිහිකොට පශ්චත්තාපව පළමු ක්‍රියාවන් කරපන්න. නැතහොත් මම නුඹ ළඟට ඇවිත් නුඹ පශ්චත්තාප නොවෙනවා නම් නුඹේ පහන් රුක සොකිය ස්ථානයෙන් අහක් කරන්නෙමි. නුමුත් මේක නුඹට ඇත්තේය. එනම් මා ද්වේෂ කරන නිකොලොයිතයින්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂ කරන්නෙහිය. ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවියන් වහන්සේගේ පාරාදීසෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි. දෙවියන් වහන්සේගේ වචනයේසේ අපි මේ පිළිබඳ යාඥා කරමු. ඊසේ සභාවේ තියෙන ආකාරය ගැන සර්ව බලධාරී දේව්‍යානනි අප වහන්සේ අපිට මේ වචනයෙන් කතා කරනවා ස්වාමීනි. පළමු ප්‍රේමය ගැන ස්වාමීනි අප වහන්සේට අපි දක්වපු පළමු ප්‍රේමය සදාකල්ම තියාගන්න ස්වාමීනි. ඔබ වහන්සේ මේ වචනයෙන් අපිව දිරිමත් කරනවා ස්වාමීනි. ඒ පළමු ප්‍රේමය සුන්දරයි ඒ වගේම තමයි ස්වාමීනි දීර්ඝ කාලයනව ස්වාමීනි ප්‍රේමයේ රැඳී සිටින ස්වාමීනි අපි සියලු දෙනාටම ස්වාමීනි ඔබ වහන්සේ ශක්තිය දෙන්න ස්වාමීනි. අපි එකිනෙකාව ස්පර්ශ කරන්න ස්වාමීනි. මේ පාඩමේ කතා කරනවා ස්වාමීනි. අපි නිකොලොයිතයන්ගේ වැරදි ඉගැන්වීම් වලට ඒ වගේම ස්වාමීනි මෙතන කතා වෙන ඒ වැරදි ඉගැන්වීම් වැරදි දේවල් වලට ස්වාමීනි අපි යටත් නොවී ස්වාමීනි ඔබ වහන්සේ තුල ජයග්‍රාහී ගමනක් අවසානයේ දක්වාම යන්න ස්වාමීනි. ඒ ප්‍රේමය තුලින් ගමන් කරන්න ස්වාමීනි. අපිට මඟ පෙන්වන්න ස්වාමීනි. ස්වාමීනි ඒ ප්‍රේමය ඒ වගේම තමයි ස්වාමීනි සභාවේ ඒ වගේම මෙතන සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ටම ස්වාමීනි මඟ පෙන්වන්න ඒ ප්‍රේමය තුල ගමන් කරන්න ස්වාමීනි. පළමු ප්‍රේමය ස්වාමීනි එක සුන්දර දෙයක්. ඒ ගමන තුල හැම කෙනෙක්ම යන්න ස්වාමීනි ඔබ වහන්සේ හැම කෙනෙක්වම දිර් ගන්නන්න ස්වාමීනි. අපිට ජයග්‍රාහී ගමනක් ඔබ වහන්සේ තුලින් යන්න ස්වාමීනි අවසානයේ දක්වා. ඒ වගේම තමයි ස්වාමීනි අවසානයේදී ඔබ වහන්සේ තුලට එන්න ස්වාමීනි හැම කෙනෙක්වම ස්ථිර කරන්න ස්වාමීනි. ගැලවීම තුල ස්ථිර වෙන්න ස්වාමීනි. මේ පළමු ප්‍රේමය
ඔබ වහන්සේ හැම කෙනෙක්ටම අද අපිට උගන්වන්න ස්වාමීනි. ආදරණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන්. ආමේන්. ඔබ ස්තුති පවිත්‍ර. දැන් දෙවෙනි සභාව අපි බලමු. දෙවෙනි සභාව තමයි ස්මර්නා. ඒක මේ ඒ සභාවේ මිනිස්සු හොදට හිටියා. හැබැයි ඒගොල්ලන්ට තිබ්බා මේ ඒගොල්ලන් බයක් තිබ්බා. මොකද ඒගොල්ලන් හිතුවා දැන් මෙච්චර අපිට මේ වගේ තියෙනවා මේ මොනවාද ඒ පීඩාවල් තියෙනවා. ඒක හින්දා අපිට මේ එක බයක් තිබ්බා. අපිට පුළුවන් වෙයිද අන්තිම දක්වා අපිට යන්න පුළුවන් වෙයිද කියලා බයක් තිබ්බා. ඉතින් ඒ සභාවෙ තිබ්බ එක තමයි ඒගොල්ලන්ට අපිට යාඥා කරන්න පුළුවන් ඒක පිය පසුපස්සට තල්ලු කරලා දාන්න ඕනේ. අපිට බය එනවනේ නේද? අපි කොච්චර හිටියත් අපේ සභාවලට අපිට බය එනවා. අපිට පුළුවන් වෙයිද? අපිට ජය ගන්න පුළුවන් වෙයිද? මේ වගේ අපිට ලෝකෙක ඉන්නකොට අපිට මෙච්චර පීඩා එනකොට අපිට පුළුවන් වෙයිද කියලා ඒ වගේ බයක් එන. ඉතින් අපිට යාඥා කරන්න ඕනේ පිය පසුපසට තල්ලු කිරීමත් අනිත් එක අපිට වේදනාව විඳ දරා ගන්න පුළුවන් කියලා. අන්තිම දක්වා අපිට මේක යන්න පුළුවන් වෙන්න කියලා. මොකද අපිට ඒක තමයි ජය ගන්නවයි කියන්නේ අන්තිම දක්වා අපේ ඇදහිල්ලෙන් අපිට ඒක විඳ දරාගෙන යන්න පුළුවන් ශක්තියක් සුද්ධාත්මාංශේ දෙනවයි කියලා. ඉතින් ඒ සභාවට කවුද යාඥා කරන්න ඕනේ බලමු අපේ මේ ස්වභාව ගැන කියනකොට අද මේ ස්වභාව තියෙනවා. මේ ස්වභාවයි ෆිලිපියන් ස්වභාවටයි විරුද්ධව කිසිම චෝදනාවක් ගෙනාවේ නැහැ. මේ ස්වභාව දෙකම දෙවියන් වහන්සේ ඉදිරිය අති පිරිසිදු ස්වභාව දෙකක්. යක්ෂයාගේ ඇටැක් එකත් යක්ෂයා එපිසස් ස්වභාවට ඇටැක් කළා කියලා කිව්වෙත් නැහැ. ඒ වගේම ලැඩීසිය ස්වභාවට ඇටැක් කළා කියනවා කියලාත් නැහැ. නමුත් මේ ස්වභාවට විශේෂයෙන්ම ඇටැක් කරනවා මේක දැන් චීන වගේ රටවල තියෙන ස්වභාවවලට. මොකද ඒගොල්ලෝ දෙවියන් වහන්සේ වෙනුවෙන් ගොඩේ ජීවිතේ පූජා කරන්න ලෑස්ති වෙලා හිටියේ. දැන් අපි මේක යාඥා කරනකොට අපිට පුළුවන් එපිස 6 කියවන්න පුළුවන් කවුරුරේ 19 හරියට මේ දෙක එක පැරලල් මේ දෙක හා සමානයි. දැන් අපි මේ විදිහේ ස්වභාවවලට අපි යාඥා කරන්න ඕනේ. මේගොල්ලෝ ප්‍රශ්න තුලින් යන අපිට මොකක් දේවල් තියෙනවා මේ අයගෙන් ඉගෙන ගන්න. දැන් ඕගොල්ලෝ චර්ච් කොන්ෆරන්ස් එකක් තියෙනවා නම් මේ බටහිර රටකින් සුද්දෙක් වගේ ඉන්න එපා. ඕගොල්ලෝ පුළුවන් නම් මේ විදිහේ ස්වභාවක කෙනෙක් ඇවිල්ලා අපිට මේ ළඟදී හම්බුණා චයිනා වගේ පාස්ටර් කෙනෙක්. මම ඒ මනුස්සය දැක්ක හැටිය මම එයාගේ සාක්ෂිය අහලා දුවලා ගිහලා එයාගේ අතාරම මගේ ඔළුවට තිබ්බා. කියලා කිව්වා යාඥා කරන්න කියලා. තේරෙනවද? මම බෙනිහින් දැක්කම මම කියන්නේ බෙනිහින් නවගේ බෙනිහින් දෙන් දැක්කම බෙනිහින්ගේ පස්සෙන් දුවලා අත් තියා ගන්න නැහැ. මොකද මේ මනුස්සයා දැක්කම මම දුවලා ගිහලා කිව්වා මට යාඥා කරන්න. තේරෙනවද? ඉතින් අපි ගියා බලන්න මේගොල්ලන්ගේ කතාව හරියට ඒ වගේ. එතනින් එනවා මොන විදිහේ ප්‍රයර් රික්වෙස්ට් ඒගොල්ලන්ගෙන් එන්නේ කියලා. කියවන්න පුළුවන්ද කාට හරි? අපි කියමු පාස්ටර් රනිතට කියවන්න පුළුවන්ද? කියවලා ඊට පස්සේ යාඥා කරන්න. 6:19 ඉඳන් 20 දක්වා. එපි 6:19 සහ 20. යම් සුභාරංචියක් නිසා මම තානාපතියෙක් බැඳුම ලැබ සිටින්ද ඒ සුභාරංචියේ රහස දැන්වීමට බය නැතුව මාගේ මුඛයේ අරුණ ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත් මා විසින් කතා කරන්නට යුතුව තිබෙන හැටියට ඒ ගැන බය නැතුව කතා කරන පිණිසත් සියලු ශුද්ධවන්තයන් ගැනද මව දෙසද නොකොඩම සියලු ඉල්ලීම් වලින් අවදිව සිටපත්. ආමෙන්. දෙවනසේ වචනේ එසේ පවසනවා. හොඳයි අපි එළිදරව් පොතේ අපි ස්මරණය සභාව කියන ස්මරණය සභාවට තියෙන ලිපි අපි කියවමු. ඉන්න අනතුරුව මම මෙතන සිස්ටර් කිව් විදිහට අපි යාඥා කරමින් අනතුරුව කොහොම ලැබුතු වෙලා අපේ ගොන්තු යාඥා තුළ උන්වහන්සේ බලවත්ය කරන්න යන අදටත් උන්වහන්සේ බලවත්ය කරන උන්වහන්සේ ජීවිතණයි උන්වහන්සේ හාස්තමේ ආශ්චර්ය දේවදයන් වහන්සේ අපි විශ්වාස කරන්නේ. උන්වහන්සේ බලවත්ය අදටත් කරන්න පුළුවන් උන්වහන්සේ හෙටත් කරන්න යනවා. උන්වහන්සේ එවන් බලවන්ත දෙයක් කරන අපි විශ්වාස කරන අපි එක්සිට් වෙනවා නම් අපි එක්සිට් වෙන තර උන්වහන්සේ ඉන්නවා. ඒක විශ්වාස කරන සෑම කෙනෙක්ම ජයග්‍රහණය ලබන්න යනවා. ඒ වගේ අපි විශ්වාසයෙන් කියන දේ වෙන්න යනවා. මක්නස දුන්නාසගේ නාමයෙන් අපි ඉල්ලන සීල දේ වෙන්න යනවා කියලා උන්වහන්සේ කියනවා. උන්වහන්සේගේ මහිම නාමයෙන් දෙවනසගේ මහිමයට පත් වෙන නිසා පුත්‍රයන් වහන්සේගේ ඉෂ්ට කරනවා කියලා. හොඳයි අපි කියවමු අපි දෙවනසගේ වචන අපි යන එළිදරව් පොතේ 2:8 ස්මරණය සභාවට තවද ස්මරණය සභාවේ දූතයාට මෙසේ ලියා පන්න. පළවෙනියාද අන්තිමයාද වන
මැරී ජීවත් වුණා තැනන් වහන්සේ මේ කාරණා කියනසේ. එනම් මම නුඹේ පීඩාවද දිලිදුකමද දනිමි. නමුත් තුඹ දනවත්ය. යුදෙව්වා නොවන නමුත් තුම යුදෙව්වයි කියන සාතන්ගේ සිල්ගෝගයක්ව සිටින්නන්නගේ අපහාසයද දනිමි. නුඹ විඳින්න යන දේවල්ට බය නොවන්න. බලව නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකු ඉරගේ දමන්ට යන්නේ. නුඹලා දසදවසක් පීඩා විඳින්න ඕනේ. මරණය දක්වා විශ්වාසවන්තව සිටපන්න. ඒ විට මම ජීවනය ඔටුන්න නුඹට දෙන්නෙමි. ආත්මනාසේ සභාවට කියන දේ කන්න නැත්තේ ආසාව. ජය ගන්නාට නම් දෙවෙනි මරණයෙන් අනතුරු නොවන්න. ආදර දේවරච්චුරනේ ඔබ වහන්සේට ස්තුති කරනවා සනබාසගේ වචන නිසා ස්වාමීනි. ඔබ වහන්සේගේ අනතුරු ඇඟවීම නිසා ඔබ වහන්සේගේ මඟ පෙන්වීම නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේට ස්වාමීනි අද රටේ ස්වාමීනි අද මේ ලෝකයේ තියෙන සෑම සර්වක් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. අපි දන්නවා ස්වාමීනි බොහෝ දෙනෙක් ස්වාමීනි නොයෙකුත් පීඩාවල් තුලින් යන අවස්ථාවල් තියෙනවා ස්වාමීනි. ස්වාමීනි අපිට ඔබ වහන්සේ දීලා තියෙන කරුණා නිසා ඒක ඔබ වහන්සේට ස්තුති කරමින් ස්වාමීනි. අනේ අපේ අනිකුත් සහෝදරවරු ඔබ වහන්සේගේ දරුවන් ගැන ස්වාමීනි ඔබ වහන්සේට විශේෂයෙන් බාර කරනවා ස්වාමීනි. ස්වාමීනි සෑම කෙනෙක්ටම ස්වාමීනි ඔබ වහන්සේ ස්වාමීනි මේ මඟ පෙන්වීම දෙන්න ස්වාමීනි. ඔබ වහන්සේ වෙනුවෙන් ස්වාමීනි ජීවත් වෙන්න. ඔබ වහන්සේගේ තියෙන ස්වර්ගීය සම්පත ස්වාමීනි සදාකාලික ජීවිතය ගැන මතක තියාගන්න. ඒ ගමන මහන්සියෙන් දුවන්න. ඒ ගමන අන්තිම දක්වා දුවන්න. කෙලවර දක්වා දුවන්න අපිට ශක්තිය දෙන්න ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේගේ මේ දේවල් එනවා කියලා දැනගෙන ස්වාමීනි ඒ අනුව ජීවිතේ ගොඩනගා ගන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ ස්වාමීනි ඔබ වහන්සේ කරේ විශ්වාස කරගෙන ඒත් අද ශක්තිය ලබාගෙන ස්වාමීනි. ඔබ වහන්සේ තුළ ශක්තිමත් වෙලා ස්වාමීනි. මේ සියලු පීඩාවල් තුළදී ස්වාමීනි ඔබ වහන්සේගේ නාමය ඔසවන පිණිස කතා කිරීමේ බලය ස්වාමීනි. හරි දේ කතා කරන්න, හරි දේ තේරුම් ගන්න, හරි දේ කියලා දෙන්න. හරි දේ බය නැතුව ගිහිල්ලා ස්වාමීනි ඔබ වහන්සේගේ නාමයට විශ්වාසවන්ත වෙමින් ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ සුභාරංචි ප්‍රකාශ කරන ස්වාමීනි අනේ ඔවුන්ගේ ස්වාමීනි කරුණාව මඟ පෙන්වීම වඩ වඩා දෙන්න ස්වාමීනි. සුද්ධාත්ම දෙවියන්ගේ ඔබ වහන්සේම ස්වාමීනි මඟ පෙන්වන්න. ඔබ වහන්සේ කිව්වා ජේසුනේ අපේ ගෝලන්ට කිව්වා එදා නුඹලා බය නැතුව ඒ තැන් වලට යමල්ලා මම සුද්ධාත්මනාසේ නුඹලත් එක්ක ඉන්න යනවා කියලා. ඒ අවස්ථාවේදී කතා කළ යුතු දේ සුද්ධාත්මනාසේ මඟ පෙන්වන්න කියලා නේ. ඔබ වහන්සේට ආඥා කරනවා ස්වාමීනි නාසරිය යතිකුම් ජේසුස්ගේ නාමයෙන් දෙපියානේ. අද ස්වාමීනි මේ සභාවල ඉන්න සෑම කෙනෙක්ම ස්වාමීනි අපිට ඇතුළු ස්වාමීනි අපිට ඔබ වහන්සේගේ මහත් වූ මඟ පෙන්වීම දෙන්න ස්වාමීනි අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය දේ කතා කරන්න ස්වාමීනි. දන්න දේ ස්වාමීනි ඔබ වහන්සේ ගැන සාක්ෂි දාගන්න අපිට පිළිතුරු ස්වාමීනි. අපේ ජීවිත ආදර්ශන ඔබ වහන්සේ ගැන සාක්ෂි දාගන්න අපිට පිළිතුරු ස්වාමීනි. මේ ස්මරණේ සභාවගේ ස්වාමීනි සභාවල අපේ මැදේ තියෙනවා ස්වාමීනි. අපි ස්වාමීනි පොඩි වෙනකොට ස්වාමීනි ඔබ වහන්සේගේ ගුණ සුවඳ යන්න ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේගේ ගුණ සුවඳ පැතිරෙන්න ස්වාමීනි ඔබ වහන්සේ සභාවල අරගෙන පාවිච්චි කරන්න ස්වාමීනි. අපිට ස්වාමීනි ඒ ශක්තිය මඟ පෙන්වන්න දෙනවා ස්වාමීනි. ස්වාමීනි මේවා ගැන කියලා දෙන්න ස්වාමීනි මේ සහෝදරයන් ස්වාමීනි. ස්වාමීනි මේ පාස්ටර්ස්ලා මේ සිස්ටර්ස්ලා ස්වාමීනි අපේ වැඩිමහල් ඔබ වහන්සේ විශේෂයෙන් බාර කරනවා. ඕල්ඩ් ස්වාමීනි ඔබ වහන්සේ මේ දීලා තියෙන ස්වාමීනි මේ ඒ තදබල ස්වාමීනි ඒ ආසාව නිසා තදබල හැඟීම නිසා ඔබ වහන්සේ කියන ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. ඕන් අපේ ජීවිතවලට ඔබ වහන්සේ එකතු කරපු නිසා ස්තුති ස්වාමීනි. ඕන්ට ස්වාමීනි අවශ්‍ය කරන මඟ පෙන්වීම වඩ වඩා දෙන්න. අපිට ස්වාමීනි ශක්තිමත් කරන්න ස්වාමීනි. මේක අපිත් එක්ක මේක තුන සෑම දෙනෙක් ස්වාමීනි යාඥාලීම අපි දන්නවා ස්වාමීනි ඔබ වහන්සේ අහක දාන්න නැහැ කියලා ස්වාමීනි. අපේ එකමුතු යාඥාට ඔබ වහන්සේ එදත් පිළිතුරු දුන්නා. අදත් පිළිතුරු දෙන ඔබ වහන්සේ හෙටත් පිළිතුරු දෙන හාස්කමේ ආශිර්වාද දෙනවා. දෙවියන් වහන්සේ ඔබයි ස්වාමීනි. ඔබ වහන්සේට සදා ගෞරව මහිමය දෙනවා ස්වාමීනි. සියලු කාරණා ඉල්ලා බාර කරන්න අපගේ ස්වාමී ඔබ වහන්සේගේ පුත්‍රෝ නාසරියේ අතිඋතුම් වූ යේසුස් වහන්සේගේ බලවන්ත වූ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. Amen. Amen. බොහොම ස්තුතියි පාස්ටර් රනිත. මේ වගේ සභාවල් අපිට හම් වෙයි නේද? මේ වගේ ආමෙන්. තාමත් මේ දුෂ්කර විදියට මේ යන මේ සභාවල් ඒවලට අපි යාඥා කරන්න ඕනේ. අනිත් එක දැන් ඔයගොල්ලන්ගේ එක සභාවල මේ වගේ දුෂ්කර තත්ත්වයක ඉන්නවා නම් මිනිස්සු ඔයගොල්ලන්ගේ ඇදහිල්ලට මේ එරෙහිව ඉන්නවා නම් අපිට කියලා එවන්න. ඒක අපි යාඥා කරනවා. මොකද අපේ යාඥාව තමයි අපිට ඔයගොල්ලන්ව දිරිගල්සන්නේ නේ. ජය ගන්න මේ පුළුවන් වෙන්නේ ඉන්න අනිත් ඒගොල්ලන් යාඥා කරන මේ සභාවේ ඒගොල්ලන්ට යාඥා කරන්න කියලා. දැන් මම මේ අනිත් සභාව තමයි බ්‍රදර් ප්‍රියන්ත ඉන්නවද? එලා ඉන්න සිස්ටර්. ප්‍රියන්ත එහෙනම් ඔයාට පුළුවන් ද අනිත් සභාව තමයි පර්ගමම්. ඒ සභාවේ ගොඩක් වැරදි ඉගැන්වීම් තිබ්බා. ඒ වැරදි ඉගැන්වීම් වලින් මේ දෙවියන් වහන්සේ හරි මේ ගොඩක් ඒගොල්ලන්ට අමනාප වෙලා තිබ්බා. මොකද ඒගොල්ලන්ට ඒක සභාවින් ඒගොල්ලන්ට අර බාලම්ගේ අපි ඉගෙන ගත්ත නේද? අර බාලම්ගේ කියන්නේ ඒ ඉගෙන ගත්ත හින්දා ව්‍යාජ ගුරුවරු කියන්නේ අපි දැන් මේ සභාවල අපි දන්නවා ගොඩක් සභාවල දැන් ව්‍යාජ ගුරුවරු වෙනවා නේද? ඇවිල්ලා බොරු මේ උගන්වලා මිනිසුන්ව රවට්ටනවා. ඉතින් මේ අපි මේ පර්ගමම් ඒ මේ එලිදරව්
2:12 ඉඳන් ඒ සභාව කියලා ඊට පස්සේ යාඥා කරන්න මේ සභාවල අපි මේ වැරදි මේ ටීචින්ග්ස් වැරදි ගුරු ඉන්නවා නම් දෙවියන් වහන්සේට ඒව පෙන්නලා දීලා ඒව ඉවත් කරන්න කියලා. මොකද අපිට ඕනේ මේ අපි ඉන්න සෙනගට හරි වචනේ කියලා දෙන්න. සත්‍ය කියලා දෙන්න. ඒකින්ද අපි යාඥා කරන්න ඕනේ අපේ සභාවල වැරදි ගුරුවරු ඉන්නවා නම් වැරදි ටීචින්ග් තියෙනවා නම් අපිට පෙන්නලා ඒවා අස් කරලා දාන්න කියලා. ඒකින්ද කියවන්නේ පර්ගමම් සභාව. තවද පර්ගමම් සභාවේ දූතයාට මෙසේ ලියාපන්න. දෙමුහත් පියුණු කඩුව ඇත්තා වූ තැනන් වහන්සේ මේ කාරණා කියනසේක. එනම් නුඹ වාසය කරන ස්ථානීය දනිමි. එනම් සාතන්ගේ සිංහාසනයේ තිබෙන තැනය. නුඹ මාගේ නාමය තදින් අල්ලාගෙන සිටින බවද සාතන් වාසය කරන ස්ථානයේදී නුඹලා අතරෙහි මරණු ලැබූ මාගේ විශ්වාස සාක්ෂාත්කාර වූ අන්තිපස්ගේ දවස්වලදීවත් මා කෙරෙහි ඇදහිම අත් නොහැරිය බව දනිමි. එහෙත් දේවතා රූපවලට පිටුදේ කන්ටත් වෛශ්‍යකම් කරන්නට ඊශ්‍රායල් පුත්‍රයන් ඉදිරියේ බාධාවක් තැබීමට බාලක්ට ඉගැන්වූ බාලන්ගේ ඉගැන්වීම දරන්නන් ඔතැන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කර්ම ස්වල්පයක් මට තිබේ. මෙසේ නිකොලොයින්තයින්ගේ ඉගැන්වීම දරන්නොත් ඒ ආකාරයෙන්ම නුඹට සිටිති. එබැවින් පශ්චාත්තාප වෙයන්න නැතහොත් මම ඉක්මනින් නුඹ ළඟට ඇවිත් මාගේ මුකේ කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නෙමි. ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජය ගන්නාට නම් සැඟවී තිබෙන මන්නා වලින් දෙන්නෙමි. ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි. අපි ආශා කරමු. ආදරණීය දෙවියනි, නාසරේ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් සහ සුද්ධාත්මයන් වහන්සේගේ අනර්ග මඟ පෙන්වීම ආයදෙමින් අප සියලු දෙනා ඔබ වහන්සේගේ දෙපා මුට පැමිණෙනවා. සුදු දෙවියනි, ප්‍රථමයෙන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ අනර්ග අවස්ථාව ගැන ස්වාමී. ඔබ වහන්සේගේ වචනයෙන් පෝෂණය ලබන්නට අපට ඔබ වහන්සේ දී ඇති මේ අනර්ග අවස්ථාව ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, අප අවධානය නොකරන පැති කඩවල වලට ස්වාමීන් වහන්සේ අපගේ අවධානය රැගෙන යන බැවින් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණනි, ඔබ වහන්සේ මේ සභාවට කියන දේ ස්වාමිනී අද අප ඇතන් සභාවල දකින්නවා මගේ දෙවියනි. පියාණනි, ඇතන් සභාවල් ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය සමග ආරම්භයේ රැගෙන කාලයගේ ඇවෑමෙන් එම සභාවල් වලට ඔබ වහන්සේම කරන ආශිර්වාද නිසා ඔවුන් පටන් ගත්ත තැන නොවේ ස්වාමිනී. වෙනත් පැතිකඩවලට ගොසින් ස්වාමිනී ඔබ වහන්සේගේ වචනෙන් බැහැරව ස්වාමිනී ඒ සභාවලට අවශ්‍ය කරන දේ ලබා ගන්නට ඒ වචනයත් විකෘති කරමින් ස්වාමිනී එම පුද්ගලයන්ගේ අවශ්‍යතා හෝ වෙන ලෝකයේ අවශ්‍යතා ඉස්මතු වෙන තැනට ඇවිත් ස්වාමිනී සභාවද සභාවේ ඉන්න සෙනගද ඇතන් විට සභාව පාලනය කරන අයද ස්වාමිනී මුළු මනින්ම වැරදි මාර්ගයක යන ස්වභාවයක් අපිට ඇතන් සභාවල දකින්න ලැබෙනවා. මගේ දෙවියනි, අප වහන්සේට යාඥා කරමින් ඉල්ලා සිටිනවා ස්වාමිනී ඔබ වහන්සේ අපිට ආරම්භ කරපු දේ ඒ මාර්ගයේම දිගටම ගමන් කරන්න අපට ඔබ වහන්සේ උපකාර කරන්න. යක්ෂයාට කොයි අවස්ථාවකවත් ලෝකයේ තියෙන කාරණාවල් ඉස්සරහට රැගෙන ස්වාමිනී අපව අන්ධ කර ස්වාමිනී විවිධාකාර බොරු ඉගැන්වීම් වලින් ස්වාමිනී සභාව රවටන්න කිසිම කෙනෙකුට ඉඩ නොදෙන ලෙස අප ඔබ වහන්සේට යටහත්ව ඉල්ලා සිටිනවා මගේ දෙවියනි. ස්වාමිනී, දේශකයෝ දේශනා කළ යුත්තේ සභාවේ මනුෂ්‍යයන්ගේ රුචිකත්වය උදෙසා නොවේ, ඔබ වහන්සේගේ වචනීය සත්‍යතාවය ස්වාමිනී. ස්වාමිනී, දේශනය කරන තැනැත්තාගේ ස්වාමිනී යම්කිසි අවශ්‍යතාවය මත නොවේ, ඔබ වහන්සේගේ වචනය ලියා තිබෙන දේ ස්වාමිනී. ස්වාමිනී, ඔබ වහන්සේගේ වචනය ස්වාමිනී කවදාවත්වත් ස්වාමිනී පාව යන්නේ නැහැ ස්වාමිනී. ස්වාමිනී, අහස පොළව පහව යනවා, නමුත් ඔබ වහන්සේගේ වචනය කවදාකවත් පරණ වෙන්නේ නැහැ, පහව යන්නේ නැහැ ස්වාමිනී. ස්වාමිනී, ආරම්භයේදී සභාවක් දේශනා කරන වචනය කුමක්ද? අවුරුදු 100ක් ගියත් ඒ වචනය එසේමයි. එම නිසා ස්වාමිනී, ඒ සභාව යම් යම් ආකාරයකින් වර්ධනය වෙනකොට සෙනගගෙන්ද ස්වාමිනී යම් යම් දේවල් වලින් වර්ධනය වෙනකොට ස්වාමිනී අපගේ අවධානය ඔබ වහන්සේගේ වචනයෙන් පිටට නොයන පිණිස යාඥා කරනවා ස්වාමිනී. අද සභාවල් ස්වාමිනී තර වෙන විට ස්වාමිනී
ස්වාමිනී බොහෝ මනුෂ්‍යයන්ගේ ලෝකේ ගුණාංග සභාවල් තුලට රිංගනවා ස්වාමී. ඇතම් විට ඇදහිල්වන්තයන් තුලින්, ඇතම් විට ස්වාමිනී සභා පාලකයන් තුලින්. නමුත් දෙවි පියාණනි ඔබ වහන්සේ නොවෙනස් වෙන දෙවියන් වහන්සේ. එම නිසා ශුද්ධාත්මයන්නි අප ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් සභා පාලකවරුන් වෙනුවෙන් යාඥා කරනවා. ස්වාමී ශුද්ධාත්මය ඔවුන්ගේ හත්වතට කතා කළ මැනව. ස්වාමීනි ඔවුන්ට කවදාකවත් වරදින්න ඉඩ දෙන්න එපා මගේ දෙවි පියාණනි. ස්වාමිනී ඒ සභා පාලකවරුද ඒ සභාවල් මතද ඔබ වහන්සේ තබා ඇති සැලැස්මක් තිබෙනවා ස්වාමිනී. ඒ සැලැස්මෙන් පිට නොයන පිණිස අප මොන වාතාවරණයකට මුහුණ දුන්නත් ස්වාමිනී ඔබ වහන්සේ අපට හිතාගන්න බැරි තරම් අපව ඉහළට රැගෙන ගියා. ස්වාමිනී අප බලාපොරොත්තු වෙච්ච නැති මට්ටමට අපි පහළට ගියා. ස්වාමිනී අප ඔබ වහන්සේගේ වචන තුලම ඉන්න ඕන ස්වාමිනී. එම නිසා ඔබ වහන්සේට යාඥා කරනවා පියාණනි අපට වරදින් ඉඩ දෙන්න එපා. යක්ෂයාට ස්වාමිනී අපව රවටන්න ඉඩ දෙන්න එපා මගේ දෙවි පියාණනි. එම නිසා හැම කෙනෙකුටම ඔබ වහන්සේගේ වචනය තුලම දිනපතා ඔබ වහන්සේගේ වචනය කියනමින් ඔබ වහන්සේගේ වචනය භාවනා කරමින් ස්වාමිනී අශුද්ධාත්මයන් වහන්සේට සමීප සංවේදීභාවය ඇතිව ස්වාමිනී මේ ගමන යන්න අපට උපකාර කරන්න. ස්වාමිනී අප ආරම්භ කරේ කොතනින්ද? අප අවසන් කරන්නේ ජයග්‍රහීව යක්ෂයාට කිසිම ඉඩක් ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙන්නේ නැහැ. යක්ෂයාට අපිව රවටන්න. දෙවි පියාණනි ඔබ වහන්සේගේ හස්තයට ස්වාමිනී ලෝකේ පුරා සිටින සියලුම සභාවල් බාර කරනවා. ඒ සභාවල් වල නායකත්වයේ දරන ස්වාමිනී සභා පාලකවරු සහ සියලු නායකත්වයේ බාර කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ රැගෙන යන මාර්ගයෙන් පිටට නොයන්න අනේ දෙවි පියාණනි අප ඔබ වහන්සේට කන්න ලව් කරනවා ස්වාමිනී. ස්වාමිනී මේ යාඥා කරන මටද මේ අසා සිටින සියලු දෙනාටද ස්වාමිනී මුළු ලෝකෙ සිටින සෑම සභාවල්ද හැම ඇදහිලිවන්තයෙක්ම ස්වාමිනී ඔබ වහන්සේගේ ග්‍රහණයෙන් රැගෙන යක්ෂයාගේ පැත්තට නොයන පිණිස අපි යාඥා කරනවා. අපි අවසානයේදී ජය ගන්නවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ ස්ථිරයි මන්ද අපට ජය දෙන තැනන් වහන්සේ ඔබ වහන්සේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයා පරාජිතේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි ජයග්‍රහීකේ. අප ජයග්‍රහණය ලබන්නේ අපගේ ශක්තියෙන් නෙවෙයි, අපේ සභාවේ ප්‍රමාණයෙන් නෙවෙයි. නමුත් ඔබ වහන්සේගේ වචනයෙන්. දෙවි පියාණනි අපගේ ජය නම් ජේසුනි ඔබ වහන්සේ මරණයෙන් උත්ථාන වීමයි ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපට ජය ස්ථිරයි. තවත් යක්ෂයාට කිසිම සභාවක් රවටන්න ඉඩක් නැහැ. ජේසුස් වහන්සේගේ නාමයෙන්. දෙවි පියාණනි මේ සීල යාඥා ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී. මේ අවස්ථාව දුන්නට ඔබ වහන්සේට ස්තුතියි මගේ දෙවි පියාණනි. මේ ජය අපට දුන්නට. පියාණනි ඔබ වහන්සේගේ සුරක්ෂිත විශ්වාසනීය දෑතට මේ යාඥාව බාර කර යටත් කරනවා. ඔබ වහන්සේගේ එකම පුත්‍ර වූ අප සියලු දෙනාගේම ගැලවුම්කාර වූ මරණය පරදා උත්ථාන වූ ජේසුස් වහන්සේගේ ජයග්‍රහී නාමයෙන්. ආමේන්. ආමේන්. බොහොම ස්තුතියි ප්‍රියන්ත. මේ කාලෙදී අපි යාඥා කරන්න ඕනේ ගොඩාක් සභාවලට නේද? අපි මේ වැරදි ඉගෙනීම් අපේ සභාවේ ඒගොල්ලන්ට නේද? මේ ඉන්දියානු ඒගොල්ලන්ගේ සභාවේ ඉන්න ඒගොල්ලන්ව රැක ගන්න ඕනේ මේ වැරදි ඉගෙනීම් වලින්. ඒකින්ද අපි ඉතාමත්ම මේ අවශ්‍යයි අපි හොඳට අහන්න මොනවාද අපේ සභාවලට ඇතුල් වෙන්නේ කියලා. ඉතින් ඒකින්ද අපි ඒ යාඥාවත් බොහොම වැදගත්. දැන් අනිත් සභාව තමයි තියාතිරාව. ඒක තමයි අපි ගිය සුමානේ කෙරුවේ. බර්ට්‍රම් ඉන්නවද? බර්ට්‍රම් ඔයාට කියවන්න පුළුවන්ද ඒ තියාතිරා සිංහල බයිබලයක් තියෙනවද? තියෙනවා. ඔව්. ඒ එලිදරව් 2:18 ඉඳන් ඒ තියාතිරා ඒකේ මේ ඒ සභාව කියවලා ඒකේ තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියන්ගේ ඉගැන්වීම. ඒකත් ගොඩක් මේ මිනිස්සු රවට්ටන්න ඇවිල්ලා තියෙන එකක් තමයි ඒක අපි ගිය සුමානි කෙරුවා. ඒක කියවලා ඒක ගැන යාඥා කරන්න. එලිදරව් පුතේ දෙවෙනි 18 වෙනි වචනය තවද තිරාහිමි සභාවේ දූතයාට මෙසේ ලියන්න. ගිනිදැල්ලක් වැනි ඇස්ද දිලිසෙන පිත්තල වැනි පාදයක් ඇත්තා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ කාරණා කියන සේක. එනම් මම නුඹේ ක්‍රියාද ප්‍රේමයද ඇදහිල්ලද සේවයද ඉවසිල්ලද නුඹේ පළමු ක්‍රියාවලට වඩා අන්තිම ක්‍රියා වැඩි බවද දනිමි. නොමුත් නුඹට විරුද්ධව මේ කාරණා මට ඇත්තේය. එනම් තමාම අනාගත
ස්ත්‍රියක් යැයි කියා ගන්නා වූ ස්ත්‍රිය වන යෂබෙල් නොබ අවකාශ දෙන්නේය. ඇය වනාහි වෛශ්‍යකම කරන්නද දේවතා රූපවලට පූජා කළ දේ කන්නට ද මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුද්‍රා කරන්නීය. පශ්චත්තාප වෙන්ට ඈට කල් දුනිමි. නමුත් ඈ තමාගේ වෛශ්‍යකම ගැන පශ්චත්තාප වෙන්නට නොකැමැත්තීය. බලව ඈ යහනට හෙළමි. ඈ සමග කාම මිච්ඡාචාරය කරන්නෝ ඇගේ ක්‍රියා ගැන පශ්චත්තාප නොවෙත්නම් ඔවුන්ද මහත් පීඩාවකට හෙළමි. ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි. මා වනාහි අදහස්ව හෘදයෙන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගත්නාහුය. මම නුඹලාවක් එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි. නමුත් මේ ගැනීම තැනැත්තා වූ ගැනීම් නැත්තා වූ ගැඹුරයයි ඔවුන් කියන සාතන්ගේ ගැඹුරු කාරණා නොදන්නා වූ තිරාතිරෙහි ඉතිරිව සිටින්නා වූ නුඹලා පිට මම වෙන කිසි බරක් නොතබමි නුඹලාට කියමි. එසේ වී නොමුත් නුඹලා ඇති දේ මා එනතුරු තදින් අල්ලාගෙන සිටින්න. ජයගන්නා වූ කෙළවර දක්වා මාගේ ක්‍රියා පවත්වන්නා වූ තැනැත්තාට නම් මාගේ පියාණන් වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතීන් කෙරෙහි බලය දෙන්නෙමි. කුම්භකාරයන්ගේ භාජන බිඳ සුණු කරනු ලබන්නාක් මෙන් ඔවුන්ගේ යදන්තයකින් ආණ්ඩු කරන්නේය. ඔවුන් පහන් තාරකාව දෙන්නෙමි. ඔවුන්ට පහන් තාරකාව දෙන්නෙමි. ආත්මයන් වහන්සේ ස්වභාවලට කිනදේ කන්නැත්වේ අසාවා. මේ අවස්ථාවේදී අපි සිටින අවස්ථාවේදී අපි කියමු ස්වර්ගයේ පියාණන් වහන්සේගේ දොගත් පස්සේ වැඩ සිටිනා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් හේකම් කරන්නා වූ උන්වහන්සේ අපගේ මේ පොළොව උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ සිංහාසනය උන්වහන්සේගේ ස්වර්ගයේද මේ පොළොව පාපුටුවද කියලා. උන්වහන්සේ මේ පොළොවේ තියෙන සියල්ලම උන්වහන්සේ යටතට අරගෙන තියෙන්නේ. අපි උන්වහන්සේට අපි යාඥා කරන මේ අවස්ථාවේදී අපි මේ දකින්නා වූ සභාව උන්වහන්සේ අපෝ එකෙක්කිනා තෝරාගෙන උන්වහන්සේ අපිට මේ දීලා තියෙන සභාව මේ අනාර්ගෝ සභාව වෙන්නා වූ විවිධාකාර දේ උන්වහන්සේ දකිනවා. ආදරණීය පියාණෙනි, අපි ඔබවහන්සේ විසින් අපට දුන්නා වූ මේ සභාව කරනකොටගෙන අපි එක්කෙනා තෝරාගෙන ඔබවහන්සේ මේ ගෙන යන්නා වූ මාර්ගය ගැන අපි ඔබවහන්සේට යාඥා කරනවා ස්වාමීනි. ඔබවහන්සේගේ වචනේ කිව්වා ස්වාමීන් වහන්සේ ආලෝකය අන්ධකාරයේ බබලනවා කියලා ස්වාමීන් වහන්සේ. අන්ධකාරය එය ග්‍රහණය නොකරන්නේ කියලා කිව්වා ස්වාමීනි. ඔබවහන්සේ යෝහන් පොතේ කිව්වා ස්වාමීනි ඔබවහන්සේගේ ආලෝකය ඔබවහන්සේගේ වචනය ජීවනය තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ. ස්වාමීනි මේ ජීවනය ඔබවහන්සේ මේ වචනය තුළින් අපට දුන්නා ස්වාමීන් වහන්සේ. අපි ආඥා කරනවා විශේෂයෙන් මේ සභාව ගැන ස්වාමීන් වහන්සේ. ඔබවහන්සේගේ ක්‍රියාව කරන්නා වූ ඒ සභාව ගැන අපි ඔබවහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි ඔබවහන්සේට මැදිහත්කාරකම් කරනවා ස්වාමීනි. ඒ සභාවේ තියන්නා වූ ඒ කිලිටිකම ගැන ස්වාමීන් වහන්සේ අපි ඔබවහන්සේට යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. අපි ආඥා කරනවා ස්වාමීන් වහන්සේ ඔබවහන්සේගේ සැලැස්ම අනුව ස්වාමීනි අපි විශ්වාස කරනවා ඔබවහන්සේගේ ආලෝකය මේ සභාව තුළ ඔබවහන්සේ පවත්වා ඇති බව ස්වාමීනි. එලෙස ස්වාමීන් වහන්සේ සාක්ෂියක් වශයෙන් ස්වාමීනි සාක්ෂිකාරයන් වශයෙන් ස්වාමීන් වහන්සේ මේ සභාව තුළ ඔබවහන්සේ ස්වාමීනි තබල ඇති ඔබවහන්සේගේ දූ දරුවන්න් ස්වාමීන් වහන්සේ ඔවුන්ට එලෙස ස්වාමීන් වහන්සේ ශක්තිමත්ව ස්වාමීන් වහන්සේ
මේ ආලෝකයක් වශයෙන් ස්වාමිනී මේ අන්ධකාරයේ ග්‍රහණය කරන්න ස්වාමීන් වහන්සේ යටපත් කරන්න ඔබ වහන්සේගේ බලය ප්‍රේමය ඒ ප්‍රේමය බලය ඇතිව ස්වාමීන් වහන්සේ මේ සභාව තුළ ඉන්ට ස්වාමිනී ඔබ වහන්සේ ඔවුන්ට බලය හා ප්‍රේමය තව තවත් වගුරන්න කියලා ආඥා කරනවා ස්වාමී. ඔබ වහන්සේගේ වචනේ කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ අන්තිම කාලයේදී ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ වගුරනවා කියලා මාංශය කෙරෙහි ස්වාමීනි. ස්වාමීනි වෛශ්‍යාකම කරන්නා වූ ස්වාමීන් වහන්සේ ස්වර්ග රාජ්‍යයට ඇතුල් වන්න බෑ කියලා ස්වාමීනි වහන්සේගේ වචනේ කිව්වා ස්වාමීන් වහන්සේ. ස්වාමීනි මේ මාංශය කෙරෙහි ස්වාමීන් වහන්සේ මේ සභාව තුළ යන ඒ මාර්ගවලට ස්වාමීනි ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ වගුරවන්න කියලා අපි යාචනා කරනවා ස්වාමීන් වහන්සේ. එලෙස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමීනි මේ වෛශ්‍යාකම කරන මේ මාංශය තුළ ස්වාමීනි මාංශය සහ ස්වාමීනි ආත්මය තුළ තියෙන මේ ගැටීම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි යාචනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන ස්වාමීනි මේ ගමනේ මේ සභාව තුළ තියෙන ස්වාමීන් වහන්සේ ඒ ආත්මයන් වහන්සේ තුලින් ස්වාමීනි මොන්ට ස්වාමීනි පිටතට එන්න ස්වාමීනි මේ මානසික ක්‍රියාව තුළින් එළියට එන්න ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහය ස්වාමීනි තබන්න කියලා ආශා කරනවා ස්වාමීනි. දෙවියන්නි ඔබ වහන්සේ මේ තෝරාගත්ත සභාවේ ඉන්නා වූ සෑම ඇතිරිමන්තෙක් වෙනින් අපි ආශා කරනවා ස්වාමීනි. ලෝකේ ස්වාමීනි විවිධ ස්ථානවල ස්වාමීනි මේ සභාව ඇති ස්වාමීනි. ඒ වගේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ උගන්වන මුලා කරන්නා වූ විවිධාකාර ආත්මයක් තා වූ ස්වාමීන් වහන්සේ ඇති ස්වාමීන්. නමුත් එදා ඔබ වහන්සේ යොහාන් එව්ව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ආලෝකය ඇතිව ස්වාමීනි ඔබ වහන්සේගේ සාක්ෂිකාරයෙක් වශයෙන් ස්වාමීනි. අපි යාචනා කරනවා ස්වාමීනි මේ සභාවට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සාක්ෂිකාරයන් ඔබ වහන්සේ ඇතුල් කරන්න කියලා ස්වාමීන් වහන්සේ. අපි යාචනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ ආත්මික පිරුණු දරුවන් සාක්ෂිකාරයෙන් ඇතුල් වෙන කල ඒවා ස්වාමීනි ඒවා දරාගන්න ස්වාමීනි මේ අදිලිමන්තයන්ට ඔබ වහන්සේගේ අනුග්‍රහය කරුණාව ඔබ වහන්සේ දෙන්න කියලා ස්වාමීන් වහන්සේ. අපි යාඥා කරනවා ස්වාමීනි මේ සභාව තුළ ස්වාමීනි ඔබ වහන්සේගේ සැලැස්ම අන්තිමට ජය ගන්නවා ස්වාමීනි. මොකද ඔබ වහන්සේගේ වචනය තුළ ස්වාමීනි ඒ බලය තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ වචනය තුළ ස්වාමීනි ජයග්‍රහණය අපිට තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ වචනය තුළ ස්වාමීනි ඒ මාංශයේද ස්වාමීනි ආත්මෙ දිරායන ඒ මුද්‍රාව ඔබ වහන්සේ තබලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ බැවින් ස්වාමීනි අපි සභාව විශේෂයෙන් ලෝකේ යම් ස්ථානයක යම් ස්ථානවල මේ සභාව ඇත්ත ස්වාමීනි. මේ සභාව වෙනුවෙන් අපි ඔබ වහන්සේට කන්නලව් කරනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ස්වාමීනි අලුත් දෙයක් ස්වාමීනි මේ සභාවට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සැලැස්ම අනුව ස්වාමීනි ඔබ වහන්සේ තබන්න කියලා අපි ආශා කරනවා ස්වාමීනි. සියලු දෙනා එක්සිත් වෙන අතර ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේගේ ඒ සාක්ෂිය අපට අපගේ ඇස් දෙකින් අපගේ ආත්මය තුළින් ස්වාමීනි එය දරන්ට ස්වාමීන් වහන්සේ අපද ස්වාමීන් වහන්සේ සූදානම් කරන්න කියලා අපි ආශා කරනවා. නාසරිති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිතුරු නාමයෙන්. ආමේන්. මොම ස්තුතියි බර්ට්‍රම්. ක්‍රිස්ටින් ඔයාට සිංහල බයිබලයක් තියෙනවද? Yeah, okay. I have a Sinhala translation. මම කියවනද සාඩිස් සභාව ඒක නිදිබර සභාවක් නේ. අපේ ගොඩක් තියෙනවා නිදිබර සභාවල්. අපේ like you know slumbering church. dead church. Yeah. ඒකින්ද මේ ඒක මැරලා to revive කියන්නේ මේවා මේ නිදිබර සභාවල් දෙවියන් වහන්සේ අවදි කරන්න කියලා මේ කාලේදී. ඉතින් සාදිස් ඒක කියවලා if you can pray. Yeah, sure. Yeah. Okay. තවද සාදිස් සභාවේ දූතයාට මෙසේ ලියාපන්න. දෙවියන් වහන්සේගේ ආත්මයන්න් සද්දෙන තාරකා සතද ඇත්තා වූ තනන් වහන්සේ මේ කාරණා කියනසේක. එනම් නුඹේ ක්‍රියා දනිමි. නුඹ ජීවත්ව සිටින බවට නාමයක් ඇතුව සිටින නමුත් නුඹ මැරිලාය. අවිදබූ සිට ඉතිරි වූ නැසී යාමට ලං වූ දේ ස්ථිර කර පන්න. මක් නිසාද මාගේ දෙවියන් වහන්සේ ඉදිරියේ නුඹේ කිසි ක්‍රියාවක් සම්පූර්ණ බව මට සම්බවුණේ නැත. එබැවින්
නුඹ ලැබුවේ කෙසේද? ඇසුවේ කෙසේද සිහි කර. ඒ දේ පවත්වා පසු තැවිලි වෙයන්න. මෙසේ නුඹ අවදිව නොසිටියේ නම් සරුකමින් එන්නෙමි. මම නුඹ කරා කුයි පැයේ එනවාද කියා නුඹ නොදන්නවා සිටිනවා ඇත. එහෙත් තුමුන්ගේ වස්ත්‍ර කිලිටු කර නොගත් ස්වල්ප දෙනෙක් සද්දීසී නුඹට සිටිති. ඔවුන් වටින්නන් නිසා සුදු ඇඳුමිනුත් මා සමග ඇවිදිනවා ඇත. ජය ගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රීන් පළඳ වනු ලැබේ. ඔහුගේ නම ජීවන පොතෙන් කිසිසේත් මකා නොහැර. මාගේ පියාණන් වහන්සේද උන්වහන්සේගේ දූතයන් ඉදිරියේද ඔහුගේ නාමයේ පිළිගන්නෙමි. ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තෝ අසාවා. Father God, Lord, we surrender, Father God, these type of churches to you, Lord. We ask you, Father, in the name of Jesus, that you touch each and every church in every nation, Father God. We know sometimes most people are sleeping. Most people are in slumber. They just go to church and they come home and that's it. So they actually limit you. Most of the people, they might limit you only for Sunday, Lord. But we pray, Father God, help your people, every Christian, Lord, every Messianic Jew, a people who knows you, Father God, to give you glory at every moment, Father God. And Father God, not to be in a slumber, but to be awakened, Father God. Lord, we heard, Father God, that we are not in we are in a place of war. So if you are in a place of war, Father God, we have to be alert, and we have to be we can't sleep, because we really don't know in which way the missiles come, which way a sniper will attack us, which way there will be a bomb, there will be a threat. So Lord, I pray, Father God, every church needs to understand that we are in a war. Like Erin said, Father God, we have to wear the armor of the Lord. We have to wear that armor, and we have to understand we are in your army. So Lord, I pray for each and every church. I pray for each and every pastor, every person in this group, Father God, who are pastoring churches. I especially pray for them, Father God. I pray, Father God, that you will help them, Father God, that to have that heart, Father God, for you, to have a connection with you, and Father God, to know and to understand the times such as this, Father God, and to be ready, Father God, for what may comes, Father God, to be ready and to be alert, Father God. I ask you, Father God, for the outpouring of Holy Spirit today, Father God, in each and every one of our lives, Father God. Lord, when we finish this meeting, Father God, don't let us leave this meeting the way that we came here, Father God. I pray that there will be such an awakening in every heart, Father God. And Lord, help us to understand what we need to do, Father God, because we are victorious people. We are victors in you. Help us to understand and help us to include it in our lives, Father God, for your glory, in the name of Jesus. Amen. 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 Thank you, Christine. And දැන් මේ චාමියක් ඉන්නවද? ඔව්, ෆිලඩෙල්ෆියා සභාව, ඒ කියන්නේ එලිදරව් 3-7 ඒ සභාව, ඒ සභාවේ කියලා තියන්නේ නේද? ඒ හොඳ සභාවක් ඒක. හැබැයි කියලා තියෙනවා ඉතා තදින්ම අල්ලගන්න කියලා ඒගොල්ලන්ගේ ඇදහිල්ල. මොකද මේ අන්තිම දවස්වල ඒගොල්ලන් මේ සභාව බොහොම අවදිව ඉඳලා මේ තදින්ම අල්ලන් ඉන්න ඕනේ කියලා. ඉතින් ඒකින්ද ඒ ෆිලඩෙල්ෆියා සභාව ඒක කියවලා යාඥා කරන්න ඒ වගේ සභාව වලට එලිදරව් 3-7. තවද ෆිලඩෙල්ෆියාවේ සභාවේ දූතයාට මෙසේ ලියාපන්න. ශුද්ධ වූ සැබෑ වූ දාවිද්ගේ යතුරු ඇත්තා වූ කිසිවෙක් නොකියන ලෙස අරින්නා වූ
කිසිවෙක් නාරින ලෙස පියාණව කැලන් වාසේ මේ කාරණා කියනසේක. එනම් මම නුඹේ ක්‍රියා දනිමි. මෙන්න කිසිවෙකුට පියන්ට බැරි වූ අරපු දොරක් නුඹ ඉදිරියේ මා විසින් තබා තිබේ. ස්වල්ප බලයක් නුඹ මාගේ වචන රක්ෂා කරේය. මාගේ නාමය නුඹ එපා කළේ නැත. බලව යුදෙවරුන්ට නොසිට තුමු යුදෙවරුන්ගේ බොරුවෙන් කියන්නා වූ සාතාන්ගේ සිරකෝවේ අය ඇවිත් නුඹේ පාද ඉදිරියේ වැඳ වැටෙන්නටත් මම නුඹට ප්‍රේම කර බව දැනගන්නට සලස්වන්නෙමි. මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂා කරෙහි පොළවේ වසන්නා වූ පරීක්ෂාවෙන් මුළු ලෝකෙ පිටට පැමිණෙන්නට තිබෙනා වූ පරීක්ෂාවේ පැයෙන් මම නුඹ ආරක්ෂා කරන්නෙමි. ඉක්මනින් එමි. කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා පිසම්බේ ඉදිරියේ තිබෙන දේ අදින් අල්ලා ගනින්න. ජය ගන්නා මාගේ දෙවන් මාසිකේ මාර්ගාවි කනුවක් කරන්නෙමි. ඔහු තව එතනින් පිටතට නොයන්නේ. මාගේ දෙවන් මාසිකේ නාමයේද මාගේ දෙවන් මාසිකේ දෙන්ස්වාගෙන් සිටින අලුත් දෙරුතුම වන මාගේ දෙවන් මාසිකේ නුවරේ නාමයේද මාගේ අලුත් නාමයේද ඔහු පිටතට යන්නේ. ආත්මයන් වාසේ සභාවලට කියන්නේ කවුනැත්තේ අසම. යාඥා කරන්න. කරුණාවෙන් පිරිමාදවන්ත පියාණන් අපේ වාසයේ පාද පාමුට එනවා. මේ වෙලාවේ ස්වාමිනේ යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනේ වහන්සේ ස්වාමිනේ මේ සෑම සභාව වහන්සේ කතා කරපු සෑම සභාව තුළ ක්‍රියා කරන සියලු දේ වහන්සේ දකින්නවා ස්වාමිනේ. අනේ ආදරණීය පියාණන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ සියල්ල ස්වාමිනේ ජය ගන්න සියලු දෙනාට කරුණාව දෙන්න. ඒ සභාවල මොන දුර්වලකම් තියෙනවද ඒ සෑම දෙයක් පහ කරමින් ස්වාමිනේ සියලු දෙනාට ජය ගන්න කණ්ඩායමට අයිති වෙන්න කරුණාව දෙන්න. අනේ ස්වාමිනේ වහන්සේ නිතරම මඟ පෙන්වන වෙන ස්වාමිනේ ස්වර්ගයේ සිංහාසනයේ ඉඳලා වහන්සේ සෑම සභාවක් දේශ බලමින් මේ සභාව තියෙනවා මොන දුර්වලකම්ද ඒවත් සෑම සභාවකින් පහ කරමින් සියලු දෙනාටම ස්වාමිනේ දුර්වල බව දන්නවා. වහන්සේ දවස් පතාම සියලු දෙනාට ඒව හරිගස්ස ගන්න සෑම සභාවකට කරුණාව දුන්න මැනව ස්වාමිනේ. අනේ ජීසස් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ ස්වාමිනේ. වහන්සේ කැදු තැනන් වහන්සේ කොහොම හරි ස්වාමිනේ සියලු දුර්වලකම් අත්හැරගෙන අනේ ස්වාමිනේ සභාවල් හරිගස්සගෙන අනේ ස්වාමිනේ සියලු නායකයන්ට වහන්සේ කතා කරන මැනව ස්වාමිනේ. අනේ වහන්සේගේ සම්පූර්ණ සිතිවිල්ල වහන්සේගේ කැමැත්ත සියලු නායකයන් තුළ සිද්ධ කරන්න වහන්සේ උන්ට දිව්‍ය ප්‍රඥාව මඟ පෙන්වීම ආලේපය දුන මැනව ස්වාමිනේ. නිතරම වහන්සේ උන්ට මඟ පෙන්වන්න උන් වැරදි මාර්ගවල යනවනම් ස්වාමිනේ ඒව හරිගස්ස ගන්නට වහන්සේ උන්ට ආහාර කර මැනව ස්වාමිනේ. මේ සභාවෙත් ස්වාමිනේ වහන්සේ ජය ගන්න කණ්ඩායමට අයිති වෙන්න ඒ මොන හරි දුර්වලකම් තියෙනවා දෙස්සියල හරිගස්ස ගන්න උදව් උපකාර කර මැනව ස්වාමිනේ. ඕන් ස්වාමිනේ වහන්සේ බැටළු වෙන්නේ ස්වාමිනේ. ඒ ලේරන්ට මඟ පෙන්වන්නේ වහන්සේ ස්වාමිනේ බැටළු වෙන්නේ ස්වාමිනේ. ඒ වාගේ උන්ට හරියට වහන්සේ ගියා වාගේ යන්න සියලු සභාවල ස්වාමිනේ සේවකයන්ට කරුණාව දුන මැනව. අනේ ජීසස් වහන්සේගේ හිම ළඟයි ස්වාමිනේ. වහන්සේගේ හිමට මේ සෑම සභාවක් පිරිසිදු කර මැනව ස්වාමිනේ. ලෑස්ති කර මැනව. අනේ මොන අඩුකම් තියෙනවද දවස් පතාය හරිගස්සනේ වහන්සේගේ දිව්‍ය ප්‍රඥාව දෙන්නේ. වහන්සේ සෑම දෙනාව ගෙන ගිය මැනව ස්වාමිනේ. සියලු ඇදලි මන්ත්‍රයන්ගේ සභාවවලදී සියලු දෙනා වහන්සේ අස්තර බාර දෙනවා ස්වාමිනේ. අනේ ජීසස් දවස් පතා ස්වර්ගයේ සිංහාසනයේ ඔබ වහන්සේගේ විශේෂ කරුණාව ආලේපය බලය ශක්තිය මඟ පෙන්වීම දුන මැනව. වහන්සේගේ අතේ සෑම වහන්සේගේ දකුණු හස්තේ මේ සභාවල තබමින් මඟ පෙන්වන්න ස්වාමිනේ. අනේ ස්වාමිනේ සියලු දෙනා වහන්සේගේ බලවන්ත හස්තයට බාර වෙනවා ස්වාමිනේ. වහන්සේ සියලු දෙනා කැඳවුම් තැනන් වාසේ විශ්වාසවන්තයි. සේවකයන්ව කැඳවුම් තැනන් වාසේ විශ්වාසවන්තයි. ඒ සේවකයන්ගේ මොන දුර්වලකම් තියෙනවද වහන්සේව හරිගස්ස ගන්න කරුණාව දෙන්න ස්වාමිනේ. මඟ පෙන්වන්න ස්වාමිනේ. අනේ ස්වාමිනේ දුර්වල නැති කෙනෙක් නෑ. අපි සෑම දෙනාම දුර්වලයි. සෑම සභාවකම සේවකයෝ ඇදිරිමන්තයන්ගේ දුර්වලකම් දකිනවා ස්වාමිනේ. ඒව දවස් පුරා මඟ පෙන්වන්න ස්වාමිනේ. මඟ පෙන්වමින් ස්වාමිනේ සියලු දෙනාට වහන්සේගේට යන්න කරුණාව දෙන්න. අනේ ස්වාමිනේ එක්කෙනෙක්වත් නැහැ මැනව ස්වාමිනේ. වහන්සේගේ ස්වරූපයට මවපු මනුෂ්‍ය විනාශ කරන්න නෙමෙයි වහන්සේ මේ ලෝකෙම ඇව්වේ ස්වාමිනේ. වහන්සේගේ කැමැත්ත සියලු දෙනා වහන්සේගේ රාජ්‍යයට යන පිණිසයි ස්වාමිනේ. අනේ ජීසස් මේ වහන්සේගේම අතිශයින් ළඟයි. ඒ ගැන මඟ පෙන්වමින්
සියලු පාලකයන්ම වහන්සේට බාරයි ස්වාමීනි. ඒ ස්ථානවල ඉන්න සෑම ඇතුළත්යන්ම බාරයි. මේ සභාවෙත් ස්වාමීනි තියෙන දුර්වලකම් සභාව තුලින් පහ කරගෙන ජය ගන්න කණ්ඩායමට අයිති වෙන්න කරුණාව දෙන්න. අපි ළඟට ඔබ වහන්සේ දෙන්න බලවන්තයි ස්වාමීනි. ඔබ වහන්සේ නාමයෙන් ඉල්ලන සෑම දෙයක් දෙන්න ඔබ වහන්සේ කරුණ වෙලා තියෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ ශක්ෂාවගේ බොහෝකාරයෙක් නෙමෙයි ස්වාමීනි. ඔබ වහන්සේ ස්වාමීනි ජීවමාන සත්‍යතාවයෙන් සත්‍ය කියන දේ කරන තැන වහන්සේ ඔබ වහන්සේගේ නාමයෙන් ඉල්ලන ඕනම දෙයක් දෙන්න කියලා ඔබ වහන්සේගේ බලවන්ත හස්තේ මේ සභාව ස්වාමීනි වහන්සේ බාර දෙනවා. ඒ වගේ අපි එක්කෙනා මුළු සභාවල වහන්සේගේ බලවන්ත හස්තේට බාරයි. ඔබ වහන්සේ කොහොමද වහන්සේගේ රාජ්‍යයට සියලුනාව ගෙන ගියමු ස්වාමීනි. කඳුන් තනන් වහන්සේ විශ්වාසවන්තයි. ඔබ වහන්සේ දෙස බලාගෙන සියලු සභාවලට යන්න කරුණාව දෙන්න ස්වාමීනි. සියලු ගෞරවයෙන් මම ඔබ වහන්සේට පුද කරනවා. තුම් යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. බොහොම ස්තුතියි අක්කා, බොහොම ස්තුතියි. අපිට මේ අන්තිම සභාව අපිට කියවන්න පුළුවන් ද පාස්ටර් ෆිලිප්? ඔව් පාස්ටර් ෆිලිප් ඉන්නවනේ. ඔව් ලබදෝසිකය ඒක රස්නෙත් නෑ මැරිලා. රස්නෙත් නෑ උෂ්ණත් නෑ සීතලත් නෑ. හැබැයි යාව බමාරනවා කියනවනේ. බොහොම භයානක තත්ත්වයක ඉන්න සභාවක් නේද? ඒ වගේ සභාවල් අපි කියමු දෙවියන් වහන්සේට ඒ වගේ සභාවල් තියෙනවා නම් ඕන්ට එහෙම වෙන්න නැතුව කියන්නේ මේක කියවලා ඊට පස්සේ යාඥා කරන්න පාස්ටර් ෆිලිප්. දැන් අපි කියමු දෙවියන් වහන්සේගේ වචනය ලවෝදික සභාව. තවද ලවෝදිකේ සභාවේ දූතයාට මෙසේ ලියාපන්. ආමේන් නැමැත්තා වූ විශ්වාස සැබෑ සාක්ෂිකාර වූ දෙවියන් වහන්සේගේ මැවිල්ලේ මුල වූ තැනන් වහන්සේ මේ කාරණා කියනසේක. එනම් මම නුඹේ ක්‍රියා දනිමි. නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ නොසිටින බවද දනිමි. නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ සිටිනවාට කැමැත්තෙමි. නුඹ උෂ්ණව හෝ ශීතලව හෝ නොසිට ඇල්මැරී සිටින බැවින් මාගේ මුඛයෙන් නුඹ වමාරන්නෙමි. කාලකන්‍යාද දුක්ඛිතයාද දිලින්දාද අන්ධයාද නග්නව සිටින්නාද නුඹම බව නොදැන මම ධනවත්. මට ධනය ඇත්තේ කිසි දෙයකින් හිඟයක් නැතයි නුඹ කියන බැවින් නුඹ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කරන ලද රන්ද නුඹේ නග්න භාවයේ ලැජ්ජාව ප්‍රකාශ නොවන පිණිස හැඳගන්ට සුදු වස්ත්‍රද නුඹේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ගාන්ට අඳුන්ද මාගෙන් ලබාගන්ට නුඹට අවවාද කරමි. මම ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කොට දඬුවම් කරමි. එබැවින් නුඹ ජුලිතව සිට පශ්චාත්තාප වෙයන්න. මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කන්නෙමි. ඔහුද මා සමග කන්නේය. මම ජයගෙන මාගේ පියාණන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනයේ හිඳගත් සේම ජයගන්නාටත් මාගේ සිංහාසනයේ මා සමග ඉඳගන්නට දෙන්නෙමි. ආත්මයාණන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. අද අපි යාත්‍රා කරමු මේ සභාව ගැන. අපි ඉන්න කාලය ගැන සඳහන් වෙනවා. අපි ඉන්න කාලවකවානුවේදී ස්වාමීන් වහන්සේගේ කරුණාව මේ සභාවට ලැබෙන්න කියලා. දෙවි පියාණන් වහන්සේ අපි යාඥා කරනවා. අපි ඉන්නේ අවසාන කාලේ බයිබලයේ සංකේතගානුකූලව කතා කරන ස්වාමිනී ඒ ලෞකික සභාව ස්වාමිනී ඔව් උෂ්ණව හෝ ඇල්මැරීව සිටිනවා උෂ්ණව හෝ සීතලව සිටිනවාට ඔබ කැමැත්ත මේකෝ. නමුත් ඇල්මැරෙන ස්වභාවයට වහන්සේ අකමැති බවත් වමාරණ බවත් ප්‍රකාශ කර තිබෙනවා. දෙවි පියාණන් වහන්සේ පසුතැවිලි වෙන්නේ අය වහන්සේ කිව්වා. පියාණන් වහන්සේ ස්වාමිනී අපිට ඔබ වහන්සේගේ අභිමුඛයේ ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමිනී අපි කණ්ඩායමක් විදියට ස්වාමිනී අපේ වරද ගැන පියාණනි මේ කාලයේ තිබෙනා වූ සභාවට ගැන අපි සමාව ඉල්ලනවා. පියාණන් වහන්සේ බොහෝ අය වචනය දන්නවා. පියාණනි නමුත් සත්‍යතාවයේ ජීවත් වෙන්නේ නැහැ. පියාණන් වහන්සේ බොහෝ අය ස්වාමීන් වහන්සේට සේවය කරනවා. නමුත් ඔබ වහන්සේගේ සිත සතුටු නැහැ. පියාණන් වහන්සේ බොහෝ අය ඔබ වහන්සේ ඉදිරියේ යම් දේවල් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒවායේ පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ කැමැත්ත නැහැ. දෙවි පියාණනි මේ ඒ ඇල්මැරි ඉන්න ස්වභාවය
පියාණන් වහන්සේ එවැනි සභාවන් උදෙසා යාඥා කරනවා. පියාණන් වහන්සේ විශේෂයෙන්ම පියාණන් වහන්සේ යුරෝපාකරයේ අවට තිබෙනා ඒ ස්වාමිනී ඒ සභාවන් අපි ඔබට බාර කරනවා. ස්වාමිනී අතීතයේදී පියාණන් වහන්සේ ඒ පිබිදීම ගෙනාව වූ සභාවන් වලට නැවත ස්වාමිනී පිබිදීම ගේන්ට පියාණන් වහන්සේ ස්වාමිනී සුභාරංචියට පුරෝගාමී වූ පියාණනී තමන්ගේ ජීවිතයන් පවා දුන්නා වූ දේවදාසයන් ආරම්භ කළ සභාවන් ස්වාමිනී නැවත පිබිදීමට එන්න කියලා යාඥා කරනවා. නැවත නව පිබිදීමක් ස්වාමිනී සභාවට ගේන්න කියලා යාඥා කරනවා. පියාණනී පාලකවරුන්ට ස්වාමින් වහන්සේ ස්වාමිනී උන්ට ධනෙ තිබෙනවා. ඔවුන්ට ලොකු සෙනගක් ඉන්නවා. ඔවුන්ට ස්වාමිනී ටයිටල්ස් තිබෙනවා. නමුත් ඔබගේ කැමැත්ත කරනවාද කියන එක සම්බන්ධව ඔබ වහන්සේට ඔවුන් ගැන ප්‍රශ්නයක් තිබෙනවා. අපි සමාවිල්ලනවා ස්වාමිනී වෙන දේවදාසීන් දාසයන් ගැන. පියාණන් වහන්සේ අප ගැන පවා අපි ඔබ වහන්සේට යාඥා කරන්නේ ආරම්භයේදී යහපත් තිබුණත් අවසානයේදී අපි කොයි ආකාරයෙන් කෙලවර කරනවාද කියන එක තමයි ඔබගේ කැමැත්ත. ඒ නිසා ස්වාමිනී යම් කාලයක වරදක් නොකරන පිණිස ස්වාමිනී ඔබගේ මාවතෙන් එළියට නොයන පිණිස ස්වාමිනී ඔබගේ රාමුව තුළ ජීවත් වෙන්න ස්වාමිනී කරුණාව දැක්ව මැන. ඔබගේ කරුණාව සෑහි ස්වාමින් වහන්සේ ඔබගේ රාමුවේ ඉඳගෙන ස්වාමිනී ඔබගේ වැඩේ කරන්ට රාජ්‍ය හා ධර්මිෂ්ඨකම සොයන්ට පියාණන් වහන්සේ මේ යාඥා කරන මටද උපකාර කළ මැනව. ස්වාමිනී මනුෂ්‍ය සිත විශ්වාස කරන්නට බෑ. නමුත් ඔබව විශ්වාස කරන්නට පුළුවන්. පියාණන් වහන්සේ නිසා පියාණනි මුළු සමස්ත සභාව වෙනුවෙන් යාඥා කරනවා. ලෝකය වෙනුවෙන් යාඥා කරනවා. ලෝකයේ තියෙන ස්වාමිනී ඔබගේ දේව රාජ්‍යයේ ස්වාමිනී නියෝජනය කරන පියාණන් වහන්සේ පාලකවරුන්ගේ පස්ථායකින්ද ස්වාමිනී මොන ආකාරයෙන් සේවය කරන දරුවන් බාර කරනවා. මේ ඇල්මැරිච්ච ස්වභාවයෙන් මිදී එන්ට ඔවුන්ට කරුණාව දැක්ව මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන් ආමේන්. ආමේන්. බොහොම ස්තුතියි පාස්ටර් ෆිලිප්. නදීර හෙලෝ සිස්ටර්. ඔව්. ඔයාලට පුළුවන්ද දැන් මේ අපි ඔක්කොම යාඥා කෙරුවනේ මේ සභාව ගැන ඔක්කොම එකහොකල මේ ඔක්කොම ඉන්න පාස්ටර්ස්ලාටත් යාඥා කරලා අපි දෙවියන් වහන්සේගේ මේ ජයග්‍රහයකින් වචෙන් ජීවත් වෙන්න අපිට කරුණාව දෙන්න කියලා යාඥා කරන්න. ඕකේ. හොඳයි අපි හැම කෙනෙක්ම එක්සිට් වෙලා මේ අලංකාර අවකාශය උන්වහන්සේට බාර දීලා අපි යාඥා කරමු. මම දන්නවා මේ මොහොතේ මේ Zoom එකේ ඉන්නවා පාස්ටර්ස්ලා ඉන්නවා, දේශකයෝ ඉන්නවා, ඒ වගේම වැඩිමහල්ලෝ ඉන්නවා. මේ සභාවතෙන් අපි හැම කෙනෙක්ටම ස්වාමීන් වහන්සේ ඉතාමත් අලංකාර පණිවිඩයක් දෙනවා. මගේ එකම යාඥාව තමයි ස්වාමීන් වහන්සේ මේ සෑම සභාවතෙන් මගේ එකම යාඥාව තමයි ඒ සභා ස්වර්ණ සමරණකය ඒ වගේම ෆිලඩෙල්ෆියා සභාවත් වෙන්ටි කළා මේ හැම සභාවක්ම මගේ එකම යාඥාවයි. මේ සභා දෙකට ස්වාමීන් වහන්සේ කිසි වරදක් කියන්නේ නැහැ. ඒක නිසා මේ සභාවතෙන් අපි දන්නවා මේ ලෝකේ හැම සභාවක්ම නිර්මාණය වෙනවා. ඒ වගේම ඒ ආදේශ කළ ඒ සභා හතක් ලෝකේ හැම සභාවකටම දෙවියන් වහන්සේ අලංකාර පණිවිඩයක් දෙනවා. හලෙලූයා. ආදරණීය දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ සන්ධ්‍යාව අපි එක්සිට් කළ ඔබ වහන්සේට මේ අවකාශය බාර දීලා අපි යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. ඒ ඔබ වහන්සේගේ ඒ දාසයා කිව්වා සේ ස්වාමීන් වහන්සේ අපි ඉන්නේ ඔබ වහන්සේ සභාවේ ඉන්න සෙනගව ප්‍රසන්න කරන්නට නෙමේ ඔබ වහන්සේගේ සත්‍යතාවයේ වචනය ඔබ වහන්සේගේ දරුවන්ට ප්‍රකාශ කරන්නයි. එම නිසා ස්වාමීන් වහන්සේ මගේ එකම යාඥාව නම් ඒ ඔබ වහන්සේගේම වචනය රැගෙන ඔබ වහන්සේගේ ඒ දරුවන්ට ප්‍රකාශ කරන්නට මේ Zoom තාක්ෂණය තුළ ඉන්න හැම කෙනෙක්ටම ඔබ වහන්සේ උගන්වන්නට ඔවුන්ට ඔබ වහන්සේ එළිදරව් වෙලා ඔබ වහන්සේගේ සත්‍යතාවයේ වචනය ඔවුන්ට දීලා ඒ වචනේ නොදන්නා අයට ඔබ වහන්සේ ආශිර්වාද කරලා ඔබ වහන්සේ මහත් බලවත් දෙයක් කරන්න කියලා මම බාර කරනවා. විශේෂයෙන්ම මේ සෑම පාස්ටර් කෙනෙක්ම මම බාර කරනවා, වැඩිමහල්ලෙක්ම බාර කරනවා, උපස්ථායකම බාර කළා යාඥා කරනවා ස්වාමීන් වහන්සේ මේ කාලය තුල මේ අපි ඉගෙන ගත්තා වූ මේ වචනේ තුලින් මහත් වචනයක් ඔවුන්ට දීලා ඔබ වහන්සේ ඔවුන්ව මහත් බලවත්සේ ආශිර්වාද කළ ආලේප කරන්ට ස්වාමීන් වහන්සේ. ඒ වගේම විශේෂයෙන්ම පාස්ටර් දරල් ඔබ වහන්සේගේ හස්තයට බාර කළා අපි යාඥා කරනවා. ඔහුට දුන්නා වූ නිරෝගී සුව නිසා ස්තුතියි. ඒ වගේම සිස්ටර් එරිනව බාර කරනවා ස්වාමීන් වහන්සේ.
ඔවුන්ට තිබෙන්නා වූ මේ වචනය ඔබ වහන්සේගේ වචනය ගෙනෙන්න තියෙනා ඒ පිපාසය කැක්කුම නිසා අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. ඔවුන්ව ආශිර්වාද කරන්ට ඒ යොෂුවට ආශිර්වාද කරාසේ ස්වාමීන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන්න එපමණක් නෙමේ ඔවුන්ගේ දෙපා අලංකාර කරලා දෑත් ආශිර්වාද කරලා ඔවුන්ගේ රොටි වලට මුද්‍රික පානයට ඔබ වහන්සේ ආශිර්වාද කරන්ට ස්වාමීන් වහන්සේ. ඔවුන්ගේ මාවත් පිළියෙල කරලා ඒ වගේම යෙෂායා 11 වෙනි පරිච්ඡේදයේ ඒ දෙවෙනි පදයේ ප්‍රකාරයට ඔබ වහන්සේගේ නුවණ දැනගන්න මන්ත්‍රණය ඒ වගේම ස්වාමීන් වහන්සේ දේව බිය ඇතුව ඒ ආත්මයන් වහන්සේලා සත් දෙනාගේ ඒ ප්‍රකාරයට ඔවුන්ව පාවිච්චි කරන්නට ඒ ගුණාංග සුද්ධාත්මයන් වහන්සේ ඔවුන් තුළ පූර්ණ කරලා මේ අවකාශය අපි යාඥා කරනවා මේ හැම කෙනෙක්ම එකතු වෙලා අපි බාර කළා යාඥා කරනවා යේසුස් වහන්සේගේම නාමයෙන් යේසුස් වහන්සේගේම නාමයෙන් යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන් 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 ආමේන්. බොහොම ස්තුතියි. කොටම බොහොම ස්තුතියි.